පින්වත්නි අපි හැමදෙනාම සූදානම් වන්නේ මේ ආයතනයේහි සතිපතා සිදු කරනු ලබන දහම් පන්තියේ අදට නියමිත පාඩමට සූදානම් වෙන්න සවන් දෙන්න. අද අපි මේ පිටුතුට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි කොටසට අයිති ආසිවිස වර්ගයේ ආසිවිසෝපම සූත්‍රය. අද අපි උගන්වන්නේ ආසිවිසෝපම සූත්‍රය. ආසිවිස කියලා කියන්නේ සර්පය. විසඝෝර සර්පය. එතකොට මේ විසඝෝර සර්පයන් උපමා කරගෙන කරපු සූත්‍ර දේශනාව තමයි ආසිවිසෝපම සූත්‍රය කියලා සඳහන් කළ තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව සිදු කරන කාලේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුතුමා විසින් සිදු කරපු පන්සලේ. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ වැඩ සිටිනකොට එහි වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කරා. ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කියලා උත්තර දුන්නා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. සේයතාවි වික්කවේ චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ඝෝර විසා. මහණෙනි චත්තාරෝ ආසිවිසා සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය ඝෝර උග්ග තේජා මහා බලවත් වූ උග්‍ර වූ තේජස් ඇති මහා බල සම්පන්න අය. ඝෝර විසා තාම දරුණු විෂ තියෙන කට්ටිය. එහෙම උග්‍ර තේජස් ඇති මහා බල සම්පන්න ඒ වගේම ඝෝර විෂ ඇති සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. අත පුරිසෝ ආගච්ඡේය. ඉතින් ඔන්න දෙන්න මිනිස්සෙක් වෙනවා කවුරු හරි. ඒ මිනිස්සයා මොන වගේ කෙනෙක්ද? ජීවිතකාමෝ, අමරිතුකාමෝ, සුඛකාමෝ, දුක්ඛ පටිච්චු. එයා ජීවත් වෙන්න කැමති. ජීවිතකාමෝ කියන්නේ ඒකයි. ඒ මිනිස්සයා මැරෙන්න කැමති කෙනෙක් නෙවෙයි. අමරිතුකාමෝ මැරෙන්න කැමති නෑ. නොමැරී ජීවත් වෙන්නයි කැමති. ජීවත් වෙන්න කැමති කියන්නේ මැරෙන්න අකමැති කියන එකයි. ඊළඟට සුඛකාමෝ සැප කැමති කියන්නේ. මොහොම සැපෙන් ජීවත් වෙන්නත් කැමති. ජීවත් වෙන්නත් කැමති. සැප විඳින්නත් කැමති. දුක්ඛ පටිච්චු. සැප විඳින්න කැමති නම් මොකද කරන්නේ? දුක් පිළිකුල් කරන්නේ. දුක් විඳින දුක කැමති වෙවි සැප විඳින්න බෑ. නේද? සැප තියෙන තැන දුක නැහැ. දුක තියෙන තැන සැප නැහැ. එතකොට සුඛ කාමෝ කියන්නේ සැප කැමති කෙනා හැමතිස්සෙම සැප යමෙක් සැප කැමති නම් එයා දුක පිළිකුල් කරනවා. දුක්ඛ පටිච්චු. ඔන්න එහෙම කෙනෙක් තමයි දැන් මෙතෙන්ට එන්නේ. ජීවත් වෙන්න කැමති කෙනෙක්, මැරෙන්න කැමති නැති කෙනෙක්, සැප කැමති කෙනෙක්, දුක පිළිකුල් කරන කෙනෙක්. එහෙම එන මේ මිනිස්යාට මෙන්න මේ විදිහට කියනවා. ඉමේතේ අම්භෝ පුරිස චත්තාරෝ ආතිවිසා උග්ගතේජා ඝෝර විසා කාලේන කාලං උත්ථාපේ තත්ත. මිනිස්යාට කියනවා එම්බල පුරුෂය. කවුරු හරි ටිකක් සැරද කියන එම්බල පුරුෂය. මේ සර්පයෝ 4 දෙනා බොහොම උග්‍ර තේජස් ඇති අය. දරුණු විෂ ඇති කට්ටිය. මේ 4 දෙනා කාලේන කාලං උත්ථාපේ තත්ත. වෙලාවට කාලේන කාලම් කියන්නේ ඒකයි. සුදුසු වෙලාවට. සුදුසු වෙලාවට උත්ථාපේ තත්ත. ඒ කියන්නේ නැගිටවන්න ඕන. එතකොට මේ සර්පයන් උදෙසා හදපු ටයිම් ටේබල් එකක්. හරිද? දැන් මෙන්න මේ වෙලාවට හරියටම නැගිටවන්න ඕන. උත්ථාපේ තත්ත. කාලේන කාලං නහාපේ තත්ත. මෙන්න මේ වෙලාවට හරියටම නාවන් කලින් කල සුදුසු වෙලාවට හරියට නාවන්. කාලේන කාලං භෝජේ තප්පං.
සුදුසු වෙලාවට හරියට කෑම ටික කවන්න ඕන. කාලේන කාලං සංවේසේ තබ්බං සුදුසු වෙලාවට නිදි කරවන්න ඕන හරියට. එතකොට දැන් බලන්න මේ සර්පයන්ට දෙනවා කාලසටහන. නේද? ඉස්සෙල්ලාම නැගිටවන්න ඕන. නැගිට්ටුවට පස්සේ නාවන්න ඕන. නාවල කවන්න ඕන. කවල පුදි කරවන්න. දැන් මෙන්න මේ වගකීම පවරනවා. ඉතින් මෙන්න මේ සර්පය හතර දෙනා කාලයක් තිස්සේ පුරුදු වෙලා ඉන්න ඔය විදියට. හරි. මේ සර්පය හතර දෙනා කාලයක් තිස්සේ පුරුදු වෙලා ඉන්නේ හරියට වෙලාවට හැරෙන. සර්පය උනා. හරියට වෙලාවට නාන්න ඕනේ. වෙලාවට හරියට කැම ටික ගන්න ඕනේ. වෙලාවට නිදා ගන්න ඕනේ. ඒ කාලයක් තිස්සේ මේ සර්පය හතර දෙනා හුරු වෙලා ඉන්නේ ඔය විදියට. ඒ නිසා ඒක හරියට වෙලාවට කරන්න ඕනේ. යදාචකෝතේ අම්භූ පුරිස ඉමේකං චතුන්නං ආතිවිසානං උග්ගතේජානං ඝෝරවිසානං අඤ්ඤතරෝවා කුපිච්ච. බැරි වෙලාවක්වත් මෙන්න මේ සර්පය හතර දිනාට වෙලාවට කන්න දෙන්නේ නැතුව, වෙලාවට නැගිටවන්නේ නැතුව, නිදි කරවන්නේ නැතුව, නාවන්නේ නැතුව කටයුතු කළොත් මේ එක්කෙනෙක් හරි ඉක්මනටම කුපිත වෙනවා. එහෙම කුපිත වුණොත් තපෝත්වං අම්භූ පුරිස මරණං වා නිගච්ඡති. එහෙම කුපිත වුණොත් මොකද වෙන්නේ? මැරෙන්න තමයි වෙන්නේ. බැරි වෙලාවක්වත් මේ සර්පයන් හතර දිනකින් එක්කෙනෙක් හරි කුපිත වුණොත්, හතර දිනාම නෙවෙයි, එක්කෙනෙක් හරි කුපිත වුණොත් මරණයටපත් වෙනවා. මරණ මත්තං වා දුක්ඛං. එහෙම නැත්නම් මරණයට ආසන්න, මරණාසන්න දුකකට හරි පත් වෙන්න සිද්ධ වෙනවා. යම්තේ අම්භූ පුරිස කරණීයං සංකරෝති. වාදයමක් කරන්න දිනනවා නම් ඕන්න කරා. කැමති දෙයක් කරන්න. දැන් ඕන සර්පය හතර දෙනා ගැන කියලා, සර්පයන්ගේ ස්වභාවය කියලා, ඒ කටියට කරන්න ඕන දේවලුත් කියලා පැහැදිලි කරනවා. ඔයාලට මොන හරි කරන්න පුළුවන් නම් ඕන කරගන්න. කියලා ඒ මනුස්සයා කියනවා. ඒ පුද්ගලයා කියනවා. එතකොට අතකෝසෝ පුරිසෝ භීතෝ, මේක අහපු ගමන්ම මේ මිනිසයා භීතියටපත් බය වෙන හොඳටම. චතුන්නං ආතිවිසානං උග්ගතේජානං ඝෝරවිසානං යේනවා තේනවා පලාය. යම් තැනකද මේ සර්පියෝ හතර දෙනා මොකද කරන්නේ? ඒතන ඉක්මනට පලා යනවා. දැක්ක ගමන්ම මේ සර්පියෝ හතර දෙනා මෙයා පලා යනවා. දැන් මෙහිම පලා යන වෙලාවට මොකද වෙන්නේ? තව කෙනෙක් කියනවා මෙහෙම පලා දුවනකොට මෙයාට කියනවා තමේනම් ඒවං වදේයෝ. ඉමේතේ අම්භූ පුරිස පංච වදකා පච්චත්තිකා පිට්ඨිතෝ අනුවද්ධා යත්තේවනං පස්සිස්සාම සබ්දේව ජීවිතා වෝරුපෙස්සාමයි. ඔන්න කොහොම දැන් මෙයා අර සර්පියෝ හතර දිනාට බයේ පලා යනකොට ආයේ කියනවා ඔන්න ඉන්නවා වදකයෝ කී දෙනෙක්ද? වදකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ වදකයෝ 5 දෙනා මේ සතුරු පාර්ශවය. ඒ කියන්නේ දැන් සමහර වදකයෝ ඉන්නවා රාජකාරිය නිසා මරන්නේ. කැමැත්තෙන් නේ සමහරු මරන්නේ. නේද? රජුරෝ නියෝග කරනවා ආවලා මරන්නේ සමහර වදකයෝ අඬා මරනවා. මොකද දන්නවා සමහර වෙලාවට මෙයා අහිංසකයි කියලා. එහෙමත් නැත්නම් යාගේ ඥාතියෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කට්ටිය හැම අය නෙවෙයි. මෙයා සතුරු පාර්ශවික වදකයෝ. එතකොට ඒ සතුරු පාර්ශවික වදකයෝ දැන් කඩු අමෝරාගෙන පිටිපස්සෙන් දුවගෙන එනවා. පිට්ඨිතෝ අනුපස්සා. යත්තේවනම් පස්සිස්සාම. අවස්ථාවක් ලැබුණ වෙලාවෙ යම් වෙලාවක් දැක්ක ගමන් බෙල්ල කපලා දානවා. ජීවිතා වූරුපෙස්සාම. ඔන්න දැන් වදතියෝ 5 දෙනෙක් දුවගෙන එනවා මේ සර්පයන්ගෙන් බයි දුවන මිනිසයාගේ පස්සේ. එතකොට කියනවා යන්ති අම්භූ පුරිස කරණීයං සංකරෝහි. මොනවාරි කරගන්න තියෙන දෙයක් කරගන්න. මෙහෙම කියනවා. එතකොට අතකෝසෝ වික්කවේ පුරිසෝ භීතෝ චතුන්නං ආතිවිසානං උග්ගතේජානං ඝෝරවිසානං භීතෝ පංචන්නානං වදකානං පච්චත්තිකානං
යේනවා තේනවා පලාය. දැන් මෙයාට බය දෙකක් තියෙනවා. මොකද්ද බය දෙක? පළවෙනි එක තමයි සර්පයන්ගෙන් ඇති වෙන බය. දෙවෙනි එක මොකද්ද? ඔව් වදකියෝ පස් දෙනාගෙන් ඇති වෙන බය. ඉතින් දැන් මෙයා ඒනොත් අර වදකියෝ ඉන්නවා කියන දැනනොත් පලා යන්න හදනවා. දැන් වදකියෝ පස්සෙන් එනවනම් මෙයා ඊට වැඩි වේගෙන් දුවගෙන යනවා දැන්. දැන් චිත්‍රය මවා ගන්න ඕනේ හිතේ මේ කියනකොට. තමේනම් එවන් වදෙයිනු. ඔහුම දුවනකොට ආපහු වොන්න කියනවා අයන්තේ අම්බෝ පුරිස චට්ටෝ අන්තචරෝ වදකෝ. උක්කිතාසිකෝ පිට්ඨිතෝ අනුබද්ධෝ. තව එක්කෙනෙක් ඉන්නවා. එයා මොන වගේ කෙනෙක්ද? අන්තචරෝ. අන්තචරෝ කියලා කියන්නේ ඇතුළත හැසිරෙන එක්කෙනෙක්. වදකේ. එයා එක්කෙනා. 6 වෙනි එක්කෙනා ඇතුළත හැසිරෙන වදකයා. උක්ඛිතාසිකෝ. කඩුව උස්සගෙන ඉන්නේ හැමතිස්සෙම. කොයි වෙලාව හරි කපන්නම් කියලා. එයත් පිටිපස්සෙන් එනවා අවස්ථාවක් ලැබිච්ච ගමම්ම බෙල්ල ගහලා දානවා කියන අපේක්ෂාවෙන්. ඔන්න වදකෙක් ඉන්නවා ඇතුළත. ඒ නිසා මොනවා හරි කරගන්න. ඇතුළත ඉන්නවද කිය තවත් භයානකයි. ඒ නිසා මොනවා හරි කරගන්න කියලා මම කියනවා. කැමති දෙයක්. දැන් මෙයාට බය කීයක් තියෙනවද? 3යි. සර්පයන්ගේ බය තියෙනවා. වදකේ පස් දෙනාගේ බය තියෙනවා. ඇතුළත ඉන්න වදකයාගේ බය තියෙනවා. ඊට පස්සේ මෙහෙම දැන් මෙයා වේගෙන් දුවනවා. මෙයා වේගෙන් දුවනවා. එහෙම දුවනකොට මෙයා දකිනවා සෝපස්සේ ශුන්‍යං ගාම. ශූන්‍ය ගම. ශූන්‍ය කියන්නේ හිස් වෙච්ච ගම. යඤ්ඤ දේව ගරං පරිසෙය්‍ය විත්තකඤ්ඤේව පරිසෙය්‍ය. මොකක් හරි ගේකට යනවා නම් මෙයා ඒගේ හිස් හිස් ගේකට යන්නේ. ශූන්‍ය ගේකට යන්නේ. මිනිසුන් නැති ගේකට යන්නේ. දැන් හිස් ගමක් කියලා කියන්නේ ගමේ ගෙවල් තියෙන. එතකොට හිස් වෙලා තියෙන කාගෙන්? මිනිසුන්ගෙන් හිස් වෙලා තියෙනවා. මිනිසුන්ගෙන් හිස් වෙලා. මිනිසුන්ගෙන් හිස් වෙච්ච ගෙවල් වලට කියන මොන ගෙවල් කියලාද? ශුන්‍යාගාර කියලා. ශුන්‍යාගාර කියලා. භාවනා කරනකොට කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්ඛ මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා අන්නේ. එතකොට එහෙම තැනක් ලේසි. දැන් ශූන්‍ය කියන එකේ වචන දෙකක් තියෙනවා. මොකක්ද වචන දෙක? එකක් ශූන්‍ය වෙන්න පුළුවන් ජන ශූන්‍ය. අනිත් එක මොකක්ද? ගෙවල් තියෙනවා ජන ශූන්‍ය, ශබ්ද ශූන්‍ය. ශබ්ද ශූන්‍ය. ජන ශූන්‍ය කියන්නේ මිනිස්සු නැති. ශබ්ද ශූන්‍ය කියන්නේ ශබ්ද නැති. සමහර තැන් තියෙන මිනිස්සු ඉන්නවා හැබැයි ශබ්ද ශූන්‍යයි. අන්න ඒ වගේ තැන් ශුන්‍යාගාර කරන්න. නැත්තම් හැමෝටම ගෙවල් දාලා යන්න වෙනවා භාවනා කරන්න වෙන තැන. නේද? ඒතර යම් තැනක ශබ්ද ශූන්‍ය නම් ශබ්ද නැත්නම් ශබ්දබද්ධ නැත්නම් ඒතර භාවනා කරන්න ලේසි. කොහොම හරි දැන් මේ ගෙදර මේ පාළු ගමේ ගෙවල් තියෙනවා. ඒ හැම ගේකටම මෙයා යනවා යන ගේ පාළු වෙලා යන ගේ කවුරුත් නැහැ. යඤ්ඤ දේව භාජනං පරිමතෙය්‍ය. මෙයා ඒකේ තියෙන භාජන අල්ලලා බලනවා. භාජනත් හිස්. ගෙදර කවුරුත් නැති ඉඳ භාජනත් හිස් වෙලා. රිත්තකඤ්ඤේව පරිමතෙය්‍ය. හිස් දෙයක් මොනවත් නැති දෙයක් තමයි මෙයා ස්පර්ශ කරන්නේ. කොහොම ස්පර්ශ කර දැන් මේ බඩු ටික බල ඉන්නකොට හිස් දේවල් බල ඉන්නකොට කෙනෙක් කියනවා ඉදානම් භූපුරිත ඉමං ශුන්‍යං ගාමං තෝරා ගාම ඝාතකා වදිස්සං. මිනිසෙෝ ඔන්න තව චුට්ටකින් මේ ගමට එනවා මං පාරන හුරු. ගම් විනාශ කරන හුරු වෙනවා ගාම ඝාතක. වදිස්සන්ති කඩාපාත් වෙනවා මහා හොර මුලක්. යන්ති යම්බ පුරිස කරණීයං සංකරෝ. යමක් කරන්න පුළුවන්කම තියෙනවා නම් අන්න කරන්න. මොනවා හරි කරගන්න කියන්නේ. එතකොට දැන් ඔන්න මෙයා ඒකිනුත් බය වෙනවා. හරි. දැන් මුලින්දල කියනවා නම් බය වෙච්ච ඉස්සෙල්ලාම බය වුණා සාර්ථයන්. ඊට පස්සේ බය වුණා වදකයන්. ඊට පස්සේ බය වුණා ඇතුළත ඉන්න වදකයන්. ඊට පස්සේ මෙහෙම ඒ කට්ටියට බය වෙලා මෙයා දුවගෙන එනකොට කොහාටද ආවේ?
හිස් ගමකට. ඒ ගමේ ගෙවල් වලට යනකොට ගෙවල් මොනවා වගේද? හිස් වෙලා. ඒ ගෙවල් ශබ්ද ශූන්‍යයි, ජන ශූන්‍යයි දෙකම තියෙනවා. එයා ඒ ගෙදර ගෙවල් හැම එකකම තියෙන භාජන බලනවා. භාජන බලනකොට ඒවත් මොනවා වගේද? ඒවත් හිස්. ඉතින් කොහොම භාජන බල ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා කියනවා තව චුට්ටකින් මේ ගම ආක්‍රමණය කරනවා කොරු කට්ටියක්. ඒ නිසා වහාම පිටත් වෙන්න. මොනවා හරි දිනනවා නම් කරගන්න. පිටත් වෙන්න කිව්වේ නැහැ. මේ ගම තව චුට්ටකින් ආක්‍රමණය කරන හොරු කරන්න තියෙන දෙයක් කරගන්න. එතකොට යාට බය බයක් ඇති වෙනවා. ගම් පහරන හොරුන්ගෙන් ඇති වෙන බයක් ඇති වෙනවා. එහෙම ඇති වෙලා යා මොකද කරන්නේ? එතනිනුත් පලායන. එතනිනුත් දුවනවා. ඔන්න දැන් මෙහිම දුවගෙන යනකොට සෝපස්සෙය මහන්තං උද කන්නවා. මෙයා දකිනවා මොකද්ද? මහා ජලාශයක්. උද කන්නව කියලා කියන්නේ මහා ජලාශයක්. සමුද්‍රයක් වගේ එකක්. එතකොට මහ විශාල ජලාශයක් මෙයා දකිනවා. එතකොට ඕරිමං තීරං සාසංඛං සප්පටිභයං පාරිමං තීරං හේමං අප්පටිභයං. ඕරිමං තීරං කියන්නේ මෙතර. ඒ ජලාශයේ ගොඩ මෙගොඩ තියෙනෝනේ ඊතර මෙතර. මෙතර මොන වගේද? සාසංඛං. සාසංඛ කියන්නේ සැක සහිතයි. සැක සහිතයි. ඇයි සැක සහිත? ඇයි සැක සහිත? නෑ මේකට සැකයක් තියෙනවා. මේකට හිතියොත් මොකද වෙන්නේ? ඔව් අර එළවගෙන ආපුවා ඒක අහුවෙනවා. එළවගෙන ආපු පිටිපස්සෙන් එළවගෙන ආපුවා ඒක ඔක්කොටම අහු වෙන්න පුළුවන්. ඒ නිසා දැන් කොහි හරි ඉන්නවද? දැන් තව දෙකකින් මාව මැරෙයිද? ඔය ආදිවසින් එයා සැකෙන් බයෙන් ඉන්නේ හැබැයි. සප්පටි භයං. මරණ බයෙන් ඉන්නේ. අර හොරුන්ගෙන් ඇතිවන පීඩාවන් පිළිබඳ සැක සංකා සාගත වෙ ඉන්නේ. පාරිමං කියලා. ඉතින් මෙයා ඊතර මොන වගේද? ඊතර ඔව්. ඊතර බය නැහැ. හේමං අප්පටි භයං. භය නැති නිබය වෙන්න පුළුවන් බොහොම ക്ഷേම භූමියක්. ඊතර නද්ධස්ස නාවා සංතාරණී උත්තර සේතුවා අපරාපරං ගමනා. හැබැයි මෙහෙම තිබ්බට මේ මෙගොඩ ඉඳලා ඒගොඩ යන්න මේ ජලාශය තුල නැවක්වත් ඔරුවක්වත් බෝට්ටුවක්වත් පාලමක්වත් නැහැ. හැබැයි දන්නවා ඒගොඩ වුණොත් ගොඩ කියලා. නේද? ඉතින් මෙයා තාම මෙතන දැන් මෙහෙම ඉඳගෙන ඉන්නවා. දැන් මෙතන බය ඇති වෙන්නේ යාට මොකද හිතෙන්නේ? කොහොම හරි ගොඩට යන්න. කොහොම හරි ගොඩට යන්න හිතනවා. ඉස්සරහට ඉන්නේ. ඉතින් දැන් ඔන්න මෙයා ඒ ගොඩ ക്ഷേම භූමියක් බය නැති තැනක් කියලා දැනගෙන ඉවර වෙලා මොකද කරන්නේ? අදකෝ භික්කවේ තස්ස පුරිසස්ස ඒවමස්. එයාට හිතෙනවා මේ අයන්කෝ මහා උදකන්නෝ මේ මහා සාගරය මේ මහා සමුද්‍රය මෙගොඩ බොහොම බය සහිතයි සැක සහිතයි ඒගොඩ බොහොම ക്ഷേම භූමියක් බය නැති තැනක්. ඊතර වෙන්න බෝට්ටුවකුත් නැහැ පාලමුකුත් නැහැ ඔරුවකුත් නැහැ මොකක්වත් නැහැ. යන්නූනහං තින කට්ට සාක පලාසං සංකට්ඨිත්වා. ඔය කාණපොළ අතුරු කිලි ලී කෑලි ආදී උතුම් එකතු කරලා ඉවර වෙනවා. කොහෙන් හරි ලනු කෑලි විරුත් තියෙනවා ඒවත් එකතු කරගෙන මෙයා හදා ගන්නවා කුංචි මොකක්ද? පහුරක් හදා ගන්න. කුල්ලං කියලා කියන පහුරක්. ඒක හදාගෙන බන්ධිත්වා තං කුල්ලං නිසා දැන් මේ උඩට නැගලා හත්තේහිච පාදේහිච වායමමාන. හත්තේ අත්පා දැන් මෙයාට මේ හබල් ගන්න මොකක්වත් හබලක්වත් නැහැ. එතකොට මෙයා අතින් පයෙන් මේ වතුර පස්සට දදා මෙයා ආයාසයෙන් උනන්දුවේ මහත් කැපවීමෙන් සොත්තිනා පාරං ගච්ඡ. සොත්තිනා කියන්නේ නිරුපද්‍රිතව යන. කැපෙන් යනව නෙවෙයි. මේ ආස්පාග ගහනකොට මොන සැපද නේ? නිරුපද්‍රිතව මෙයා ඔන්න ඒ ගොඩ වෙනවා. එතකොට අතකෝසෝ භික්කවේ පුරිසු තිනකට සාඛ පලා සංසංකද්දිත්වා කුල්ලං බද්දිත්වා සං කුල්ලං නිසාය හත්තේ හිත පාදේ හිත වායමමානෝ සොත්තිනා පාරං ගච්ඡේය.
තින්නෝ පාරගතෝ සලේ හිටතිකා. එයා පරතරට ගියාට පස්සේ එගොඩ වෙලා ඔන්න කකුල් දෙක බිම තියලා බොහොම සතුටින් හිට ගන්නවා. එයා බ්‍රාහ්මණ කියලා හඳුන්වනවා. එගොඩ ගියාට පස්සේ මෙගොඩ ඉන්නකන් කවුද? මෙගොඩ ඉන්නකන් නිකම්ම විඤ්ඤා. පුරුෂයා. පරතරට ගිහිල්ලා පොළවේ අඩිය ගහපු ගමන් බ්‍රාහ්මණ තත්වයට පත්. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් පැහැදිලි කළේ. බුදුහාමුදුරුවෝ මේ උපමාව විස්තර කරලා දක්වලා තියෙනවා. කවුද මේ සර්පයෝ කියන්නේ? ඒ වගේම කවුද මේ පුරුෂයා කියන්නේ? ආදී වශයෙන් දක්වලා තියෙනවා. දැන් මේ සඳහන් කරලා තියෙන්නේ ආශිවිතෝපම සූත්‍රයේ උපමා උපමේය. සූත්‍රයේ අනුව ඉස්සෙල්ලාම අපිට දකින්න ලැබෙන්නේ කවුද? මිනිසයා. මිනිසෙක් වෙනවා. ඒ මිනිසයා තමයි ආර්ය මාර්ගයේ ගමන් කිරීමට කැමැති පුද්ගලයා. ආර්ය මාර්ගයේ ගමන් කරන්න කැමැති පුද්ගලයා. ශ්‍රද්ධානුසාරී පුද්ගලයා. තව විදිහකින් කියනවා. සද්ධානුසාරී කෙනා මොන වගේද? තෙරුවන් සරණ ගිහිල්ලා ධර්ම මාර්ගයේ ගමන් කරන්නට උනන්දුව තියෙන කෙනා. මොකද එයා තමයි බුදුරජාණන් වහන්සේ කියන දේ පිළිගන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම්. නැත්නම් එහෙම පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. දැන් විස්තර කියන්න. දැන් මෙතන මේ සූත්‍රයට අනුව විස්තර කියන්න අඥාතයි. අඥාතයි කියන්නේ හරියට දන්නේ නැහැ. කියන්නේ කවුද මේ කියන්නේ? නමුත් විස්තර සපයන්නේ කිව්වොත් ඉන්නනේ ඔන්න අහවල් තැන හොරු වෙනවා, අහවල් තැන මෙහෙම වෙනවා කියලා කියනවා. කවුද එහෙම විස්තර කියන්නේ? බුදුරජාණන්. ඒ විස්තර කියන්නාගේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද විශේෂත්වය? එයා විස්තරේ විතරයි කියන්නේ. මෙන්න මෙහෙම එකක් එනවා. යන්තේ කරණීයම් සංකරෝහි. එච්චරයි කියන්නේ. යමක් කරගන්න පුළුවන් නම් කරගන්න. නේද? ඔන්න බලන්න බුදුහාමුදුරන්ගේ විශේෂය. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච ආගමික නායකයෝ අතර ගැලවුම්කාරයෙක් නෙවෙයි. ගැලවුම්කාරය නම් කියයි බය වෙන්න එපා මං ඔයා අල්ලගෙන යන්නම් කියලා කියනවා. ඊළ සමාජයට අතරමඟ කරලා යන්නත් පුළුවන්. බුදුහාමුදුරුවෝ ගැලවුම්කාරයෙක් නෙවෙයි. එතකොට බුදුහාමුදුරුවෝ කවුද? මාර්ගෝපදේශකේ. ඒ නිසානේ බුදුහාමුදුරේ අවස්ථාවකදී පැහැදිලි කරනවා තුන්හි කිච්ඡං ආතප්පං අඛාතාරෝ තථාගතා. ඔයාලගේ වැඩ ටික හරියට කරා. තුන්හි කිච්ඡං ආතප්පං අඛාතාරෝ තථාගතා. තථාගතවරු කියන්නේ කවුද? මාර්ගෝපදේශකේ පමණයි. පාර කියලා දෙන අය පමණයි. පාර කියලා දෙන අය පමණයි. ඒතර පාර කියලා දෙන එක්කෙනා කියනවා මෙන්න මෙහෙම යන්න. මෙහෙම යනකොට මේ විදිහේ හන්දියක් හම්බ වෙනවා. එතනින් දකුණට හැරිලා ගෙලින් යන ওই විදිහට කියනවා. එතකොට ඒ මාර්ගෝපදේශකයාගේ මඟ සලකුණු පිළිගන්නේ අපි නම් අපි මොකද කරන්නේ? එයාට ගරු කිරීම වශයෙන් අපි හරියට ඒ කියපු විදිහට යනවා. මාර්ගෝපදේශකයා කෙරෙහි අපේ සිතේ සැකයක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? අපි යන්නේ නැහැ. අපි ඊට පස්සේ තව එක්කෙනෙක්ගෙන් අහන්න යනවා. නේද? තව එක්කෙනෙක්ගෙන් අහන්න යනවා. ඒ වගේ තමයි ගොඩාක් බෞද්ධයෝ. බුදුරජාණන් වහන්සේ මාර්ගය හරියට පැහැදිලි කරලා කියලා දීලා තියෙද්දි එහෙම අය තමයි වෙනත් දර්ශන මතවාද ඔය සාද එක මේ සිංහු කියන ඒවට මේවට ඇදිලා යන්නේ අන්න ඒ මඟ පෙන්වීම හරියට කරන්නේ නැති නිසා. නියම ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙන කෙනා නම් වෙන පාරවල් වල යන්නේ ඒ පෙන්නල දීපු මාවතේ ගමන් කරනවා. එතකොට දැන් ඔන්න පාර කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ. සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ සර්පයෝ 4 දෙනා කවුද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ.
දැන් මේ කියන සර්පය හතර දෙනා කොහෙද අපේ ශරීරය ගත්තොත් කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? හැමතැනම ඉන්නේ. හැමතැනම ඉන්නේ. සත්වයා ගත්තොත් කොහෙද ඉන්නේ? සත්වයා ගත්තොත් කොහෙද ඉන්නේ? සත්වයාගේ සම්මුතිය අපි හිතනවානේ සම්මුතියක් තියෙන ප්‍රඥාක්තියක් තියෙනවානේ සත්වයේ. රූපස්කන්ධේ නේද? සත්වයා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඒතර මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් නාම රූප කියලා. එතකොට මේ හතර ආයිති මොකදද? රූපස්කන්ධය. එතකොට මේ සර්පය හතර දෙනා මොන වගේද රැක ගන්න කියලා කිව්වේ? සාමාන්‍ය පුරුදු වෙලා ඉන්න රැක ගන්න නෙවෙයි. මේ සර්පය හතර දෙනා සුදුසු වෙලාවේදී ඇහැරවන්න. අපි ඒක කරනවනේ. කරන්නේ. කරනවා. උදේට නැගිටලා සර්පය තමයි නැගිටවන්නේ. නේද? මේ සර්පය තමයි නැගිටවන්නේ. එන මොකක්වත් නෙවෙයි. රූපේ අපි ඇහැරෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ සර්පය හතර දෙනා ඇහැරෙනවා. පඨවි ආපෝ තේජෝ ආයෝ මේ රූපය ඇහැරෙන කරේ. එතකොට මේ ක්‍රියාත්මක කරන්න ඕන ආරම්භ කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සුදුසු කාලෙදී නාවන. අනුදේම සර්පය හතර දෙනා ඇහැරවල ඉවර වෙලා ඉතින් මූණ හොදවනවා. නේද? දත් මද්දවනවා. ඒ විදිහට ඔය හැඩේ. ඊට පස්සේ ඔය සර්පය හතර දෙනා කන්න දෙනවා. උදේට කවනවා, දවල්ට කවනවා, රැයට කවනවා. ඊට පස්සේ බොන්න දෙනවා නේ. එකේ විදිහේ පෝෂණය කරනවා. ඊට පස්සේ ආපහු නිදි කරනවා. ඕකනේ කරන්නේ. හැමෝම කරන්නේ මෙන්න මේ රූපය තුල සිටින සර්පය හතර දෙනා පෝෂණය කරන්නේ. නේද? පෝෂණය කරන්නේ. මේව දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ සර්පය හතර දෙනා පෝෂණය කරන්න පුරුදු වීම තුළ මොකද වෙලා තියෙන්නේ? සර්පයොත් ඒ විදිහට හැඩ ගැහිලා තියෙනවා. නේද? සර්පයොත් මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකක් අන්නේ විදිහටම හැඩ ගැහිලා තියෙනවා. ඉතින් බැරි වෙලාවක්වත් යම් දවසක ඔය කියන සැලකිලි දක්වන්න බැරි වුණොත් ඔය සර්පය හතර දිනාට මොකද වෙන්නේ? කිපෙනවා. හතර දිනාම කිපෙන්න ඕනේ එක්කෙනෙක් කිපුණොත් නේද? එක්කෙනෙක් කිපුණොත් එතකොට උදාහරණයකට ගත්තොත් දැන් ඔන්න සර්පය හතර දෙනා නිදි. හරිද? සර්පය හතර දෙනා නිදි. සර්පය උදේ නැගිටවල ඉවර වෙලා යාළගේ මූණ හොදන්න ඕන. ඉතින් දැන් ඔන්න අපි නම් නිදාන්නේ. හිතන්න සාමාන්‍ය අපේ මේ ශරීරේ නැමති සර්පය නිදාගෙන සර්පය හතර දෙනා නිදාගෙන ඉන්නවා. එතකොට උදේට නැගිටිනකොට මේ සර්පයා හතර දෙනාගෙන් පඨවි ධාතු නැමති සර්පයා ඇහැ තුල ප්‍රබල වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඇහැ තුල ප්‍රබල වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. කොහොමද? කබෑයි ඇහැ අරගන්න බැරු. එතකොට සර්පයෝ පුරුදු වෙලා තියෙනවා මොකද්ද? උදේ නැගිටලා ඉවර වෙලා උදේ නේද? දැන් සුදුසු වෙලාවෙන් සර්පය හේදෙන්නේ නැත්තම් ඇහැර ගන්න බැරි වෙනවා. නේද? ඇහැර ගන්න බැරි වෙනවා. ඇහැර ගන්න බැරි වෙන එක දුකයිද සැපයි? දුකයි. නේද? ඔය වගේ. ඊට පස්සේ අපි මේ සර්පය හතර දෙනා එක් කරගෙන යනවා පොඩි පික්නික් එකක්. කොහේ හරි එක්කගෙන යනකොට ඔන්න අනුරාධපුර පැත්තේ හරි පොළොන්නරුවේ හරි හම්බන්තොට හරි එක්කගෙන යනවා මේ සර්පය හතර දෙනා. සර්පයන් දුනත් එහෙට ගියාම දෙන්න ඕනේ අදාළ පහසුකම්. ඉතින් මේ සර්පය හතර දෙනා ඔය දුෂ්කර උෂ්ණ පළාත්වලට එක්කන් ගියාම අදාළ සත්කාර කරන්න ඕනේ.
සත්කාර කරේ නැතුළු මොකද වෙන්නේ? ඕන්න කිපෙන්න ගන්නවා. නේද? ඕන්න කිපෙන්න ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපය කොහාට ඔය වගේ විශ්ව කලාපයකට එක වෙන ගියාම ඔන්න හැම පැලෙන්න ගන්නවා, තෝල් පැලෙන්න ගන්නවා. ඉතින් මොකද කරන්නේ? මොකක් හරි ක්‍රීම් එකක් කාරිප්ප කරන්නේ. නේද? නැත්නම් පැල්ම වැඩි වෙනවා. ඊළඟට සුදුසු කාලයේදී මේ සර්පයන්ට හරියට කවන්නේ නැහැ. කවන්න ඕන, කවන්නේ නැති වුණොත් සමහර වෙලාවට එක සර්පයෙක් කිපෙන්න පුළුවන්. දැන් තේජෝ ධාතුව නැමැති සර්පයෙක් කිපුණොත් මොකද වෙන්නේ? නේද? ඒ වගේ හැදෙන්න පුළුවන්. ජීවිත ලෙඩ රෝග වලටපත් වෙන්න පුළුවන්. උණ හැදෙන්න පුළුවන්. නේ? සෙම්ම මාරු වැඩි වෙන්න පුළුවන්. ආපෝ ධාතුව නැමැති සර්පයක් කිපුණොත්. නේ? ආපෝ ධාතුව කිපීම තුළ සෙම් වැඩි වෙන්න පුළුවන්. තේජෝ ධාතුව තුළ කිපීම තුළ උෂ්ණය වැඩි වෙන්න පුළුවන්. කළු දාන්න පුළුවන්. කහන්න පුළුවන්. වායෝ ධාතුව කිපීම තුළ බඩ ඉදිමිල එන්න පුළුවන්. නේද? ඊළඟට අත්පා උස්ස ගන්න බැරි වෙන්න පුළුවන්. වාතාබාධේ. දැන් බලන්න එහෙනම් මේ සර්පයෝ ටික ළඟ තියාගෙන ඉඳීම තුළ අපි මොනතරම් අනාරක්ෂිත තත්ත්වයකද නේද? සර්පයන්ට කිරිපෝණ එක මහා භයානක වැඩක්. ඒ වගේ දැන් අපි මේ හතර පෝෂණය කරන්න යාම තුළ මොකද වෙන්නේ? දැන දුකටපත්. ඒ නිසා මඟ පෙන්වන්නේ කවුද? අපිට බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සර්පයෝ හතර දෙනා අනවශ්‍ය විදියට පෝෂණය කරන්න, වදා ගන්න, ඒ ඇත්තන් සතුටු කරන්න යන්න එපා. එහෙම වුණොත් පොඩි වෙලාවකින් හරි කිපුණොත් මේ සත්තු ඒකට හුරු වෙලා කිපුණොත් මරණයටපත් වෙන්න. ඒ නිසා මොකද කරන්න කිව්වේ? යමක් කැමති නම් කරන්න. කැමති නම් කරගන්න කිව්වේ බුදුහාමුදුරුවෝ ඒකට කැමති දේ කරලා ඉවරයි. මොකද බුදුරජාණන් වහන්සේ ඒ අතහැරියා. එතකොට අපිට දේශනා කරන්නේ මම අතහැරලා තියෙන්නේ. මම කියන්නේ ඔයාලට බලයෙන්ම අතහරින්න කියලා. හැබැයි මාගේ ශාස්ත්‍රත්වය ඔයත් පිළිගන්නව නම් මොකද කරන්න ඕන? මා කළ දේ කරන්න. බලෙන් මට මේවා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. බලෙන් තල්ලු කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔන්න මෙයා දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නැමැති සර්පයන්ට බය වෙලා මොකද කරන්නේ? එතනින් පලාය. එතකොට මෙහිම පලා යන කෙනාගේ පිටිපස්සෙන් එනවා කවුද? වදකයෝ පස්සේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන උපාදානස්කන්ධ පංචකය එනවා. දැන් මේ වදකයෝ පස් දෙනා අපි යන තැන නේ ඒකයි පිටිතෝ අනුබන්ධි කියලා කියන්නේ. දැන් අපි කොහේ ගියත් මේ පස් දෙනා එනවනේ නේද? අපි කොහේ ගියත් මේ පස් දෙනා අපි පසුපසින් එනවා. එතකොට මේ වදකයෝ අතහරින වදකයන්ට බයේ පලා යන්න කියලා කිව්වෙ මොකද්ද? මේව උපාදානය කරගන්න යන්න එපා. මේව උපාදානය කරගන්න යන්න එපා. ඇයි? මේවා දැඩිසේ අල්ලා ගන්න තමයි දුක වැඩි වෙන්නේ. මේ උපාදාන ස්කන්ධ පංචකය දැඩිසේ අල්ලගන්න මේවා තමන් කරගන්න තමන් ළඟට ගන්න දුක වැඩි. දැන් හොඳයි අපි හිතමු වදකියෝ පස් දෙනෙක් අපි පස්සෙන් එනවා. අපි ටික වෙලාවක් දුවනවා. පොඩි ગેප් එකක් ඇති වෙනවා අපි දෙක අතරේ. දුවල ඉවර වෙලා අපි හිතනවා කම්ම දැන් මහන්සි ඕනේ කෙනෙක් ආපු ආවේ කියලා නවතිනවා. නවතුනාම අපි දන්නවා දැන් වදකයන්ට ආහු වුණොත් අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා කියලා. වදේට ලක් වෙනවා කියලා. එතකොට දැන් මෙයා කොහොමද ඉන්නේ? බයද සතුටෙන්ද?
බයෙන් ඉන්නේ හැමතිස්සෙම. මරණ බියෙන් ඉන්නේ දැන් මැරෙයි. අන්න ඒ වාගේ මේ උපාදානස්කන්ධ පංචකය නැමැති වදකේ අපි පසුපස්සේ එනකොට අප ඉන්න ඕන කොහොමද? අපි ඉන්න ඕන බයෙන් ඉන්න ඕන. බයෙන් ඉන්න කෙනා මොකද කරන්නේ? නවතිනවද දුවනවද? නවතින්නේ දුවනවා. නැවතුණා කියලා බය නැති වෙනවද? නැහැ. නැවතුණොත් බය තවත් වැඩි වෙනවා. මරණයටත් පත් වෙනවා. එතකොට එහෙනම් අපි කරන්න ඕන මොකක්ද? ඉස්සෙල්ලාම දැන් අපි කිව්වනේ නැවතිලා හිටියොත් මරණයට පත් වෙන්න වෙනවා. එහෙනම් මේ සතුරු පස් දෙනා අපපස්සේ දුවගෙන එනකොට අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? නෑ. දුවන්න කලින් එකක් කරන්න ඕනේ. දුවන්න කලින් අඳුන ගන්න ඕන කවුද මේ පස්සෙන් එළවගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ අඳුනගත්තාම මොකද වෙන්නේ? අඳුනගත්තාම බය ඇති වෙනවා. අඳුනගත්තාම බයයි. අඳුනගත්තාම බයයි. බය ඇති වුණා දුවනවා. නේද? බය ඇති වුණාම දුවනවා. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? අඳුනාගෙන බය වෙන්න ඕන. අඳුනාගෙන බය වෙන්න ඕන. මේ වාක්‍යය. එතකොට ඔන්න ඒකට තමයි අතහැරලා දුවන්නේ. සංසාරෙත් එහෙම. සසර අතහරින්න නම් මොකද්ද කරන්න ඕනේ ඉස්සෙල්ලා? ඉස්සෙල්ලා සසර කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න. සසර හඳුනන්න ඇති වෙන්නේ බයක් ඇති වෙන්නේ. මම මේ හිතියට ලබනාත්මේ කොහේ යයිද? මොනව කරයිද? මේ වගේම ආයි බණ අහන්නත් ලැබෙයිද? ඔය විදිහට බයක් ඇති වෙනවා. එහෙම බය ඇති වෙනකොට යා මොකද කරන්නේ? සසරෙන් එතර වෙන්නට අප්‍රමාද වෙනවා. සසර බය දකින්න සසරට තියෙන ඇලීම, සසරට තියෙන බැඳීම අතහරින්න උනන්දු වෙනවා. අන්න ඒ නිසා ඒ වාගේ මේ පහ අතහරින්න නම් මොකද කරන්න ඕන? මේ පහ අතහරින්න නම් ඉස්සෙල්ලාම හඳුනා ගන්න. කොහොමද හඳුනගන්නේ? මේ පහ? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. අනිත්‍යයි කියලා කියන්නේ මේ පහ නිරන්තරයෙන්ම වෙනස් වෙලා යන එක. මේ වෙනස් වෙලා යන ස්වરૂපය තුලම ඒකට ආවේනික වෙච්ච දුකක් තියෙනවා. නේද? යමක් වෙනස් වෙනකොට ඒ වෙනස් වීම තුලම ආවේනික දුකකුත් තියෙනවා. ඊට පස්සේ ඒ වෙනස් වීම කැමති නැත්නම් කැමති නොවුනත් වෙනස් වෙනකොට එතනක් තියෙනවා දුක. ඒ දුකට මොකක් කියලාද කියන්නේ? මම කලින් කියලා දීලා තියෙනවා. විපරිණාම දුක්ඛය. වෙනස් වෙනවා. වෙනස් වීමම දුක. වෙනස් වීමට කැමති උනේ නැති වුණොත් එහෙම අකමැති වෙලා තියෙන වෙලාවක වෙනස් වීමක් සිද්ධ වුණොත් එතනක් තියෙන්නේ දුක. විපරිණාම. එතන විපරිණාම දුක ඇති කරගන්නේ කවුද? තමන්මයි. විපරිණාම දුක ඇති කරගන්නේ තමන්. අනිත් එක ආවේනිකයි. ඉපදුනා නම් වයසට යනවා. ඉපදුනා නම් ලෙඩ වෙනවා. ඉපදුනා නම් මැරෙනවා. ඒක ආවේනිකයි. ඒවාට කැමති නොවි ඒවා එහෙම වයසට යන එක ලෙඩ වෙන එක අපේක්ෂා නොකර එයා අපේක්ෂා කරනවා හැමදාම තරුණ වෙලා ඉන්න, හැමදාම නිරෝගී වෙන්න, හැමදාම නොමැරෙන්න. ඒක තමයි එයාගේ අපේක්ෂාව. එහෙම අපේක්ෂා කරගෙන ඉන්න කෙනෙක් හදිසියවත් ලෙඩ වෙන්න වුණොත් හදිසියවත් වයසට යන්න වුණොත් මැරෙන්න වුණොත් මොකද වෙන්නේ? එතකොට ඒක බලාපොරොත්තු නොවීම තුළ එයාගේ දුක තව වැඩි වෙනවා. කවුද ඒ දුක වැඩි කරගන්නේ? එහෙනම් ඔන්න අනිත්‍ය වශයෙන් දැකලා, දුක්ඛ වශයෙන් දැකලා මේක මට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන් එක නෙවෙයි, අනාත්ම වශයෙන් දකින්න පුළුවන්. එහෙම දකින්න කෙනා
අනිත්‍ය දෙයක් අල්ලගන්නේ නෑ. හරියට දකින්නව අල්ලගන්නේ නෑ. මේක වෙනස් වෙන එකක්. මේක වෙනස් වෙන එකක්. දැන් මම මේ සුභවාදීව ආස්වාදයෙන් මේක වැළඳගත්තා. මේක තව චුට්ටක් වෙලා යනකොට තව අනාගතයේදී එහෙම ආස්වාදයෙන් වැළඳ ගන්න හිතෙන එකක් නෙවෙයි. මේක මේ මොහොතේ තියෙන දෙයක්. නමුත් මේක වෙනස් වෙලා යන්න පුළුවන්. කියන දකින්න එක්කිනා ආස්වාදයෙන් වැළඳ ගන්න යන්නේ ඕන එකක් වැළඳ ගන්න නම් මොකද වෙන්නේ? සමීප වෙන්න. නේද? වැළඳ ගන්න පුළුවන් සමීප වුණාම එතකොට හරියට අඳුනගත්තොත් වැළඳ ගන්න යයිද? නෑ. හරියට අඳුනගත්තොත් වැළඳ ගන්න යන්නේ නෑ. වැළඳ ගන්නේ නැත්නම් එයා හරියට අඳුනගත්තොත් මොකද කරන්නේ? මේවා කෙරෙහි මොකද කරන්නේ? ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නැතුව මොකද කරන්නේ? ඇලෙන්නේ නැතුව නිකම් ඉන්නවද? නෑ. ඇලෙන්නේ නැත්නම් මොකද කරන්නේ? ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇලෙන්නේ නැත්නම් වෙන් වෙන්න හදනවා. වෙන් වෙන්න නම් මොකද කරන්න ඕන? අතාරිනවා කියන්නේ වෙන් වෙනවා කියන එකයිනේ. අතාරින්න නම් මොකද කරන්න ඕන? ඕන එකක් අතහරින්න ආදීනව දකින්න. ආදීනව දකින්න දැක්කම මොකද හිතෙන්නේ? කලකිරෙනවා. අන්න ඒකයි වචනේ. කලකිරෙනවා. එතකොට මේක අඳුන ගන්නවා. අඳුන ගැනීම තුළ තමයි ආදීනව දකින්න කියන එකක් තියෙන්නේ. හරියට අඳුන ගන්නවා කියන ආදීනව දකින්න කියන්නේ අඳුනා ගැනීම තමයි. මේ පහ හරියට අඳුන ගන්න එක. එහෙම අඳුන ගන්න එක්කෙනා මොකද කරන්නේ? මේකේ කලකිරෙනවා. කලකිරුණාම මොකද කරන්නේ? කලකිරුණාම අතහැරලා යනවා. පස්සෙන් ආවත් එපා කියලා යනවා. නේද? පස්සෙන් ආවත් අනිමා අරගෙන යන්න කියලා කිව්වත් කලකිරුණොත් ආයෙ එපා. අන්න ඒ වගේ කලකිරෙන්න ඕන. මේ උපාදාන ස්කන්ධ පංචකය. කලකිරෙන කෙනාට නියම විදිහට දකින්න කෙනාට එයා කලකිරෙන්නේ බයත් එක්ක. බයත් එක්ක කලකිරෙන්නේ. ආදීනමයයි බයයි ඔක්කොම එක්ක. එහෙම වුණොත් එයා එහෙම කලකිරුණොත් මොකද කරන්නේ? ආයි අල්ලන්නේ නැහැ. ආයි අල්ලන්නේ නැහැ. අපි කලකිරෙන්නේ తాවකාලික. දැන් මෙතන පන්තියේදී කලකිරුණාට බලන්න ඕන ගෙදර ගියාම අල්ලගන්නේ නැහැ. නේද? අපි හැටි ඒකයි සාමාන්‍ය ස්වરૂපය. හැබැවින්ම කලකිරුණ කෙනා ආපහු අල්ලන්නේ නැති වෙන විදිහටයි අතහරින්නේ. නේ? ආපහු අල්ලන්නේ නැති වෙන විදිහට අතහරින්නේ. ඒ අල්ලන්නේ නැති ඇයි? එයා හරියට ඒක දැකලා බය වෙනවා හොඳටම. බය වෙන්න බය ඇති කර ගන්න එයා මේක අතහරින්නේ. එතකොට සතර බය දකින්න එක හොඳයිද නරකයිද? හොඳයි. උපාදාන ස්කන්ධ පංචකයේ කෙරෙහි බය දකින්න එක හොඳයිද නරකයිද? හොඳයි. එහෙනම් ඔන්න ඔය පස් දෙනා වදහිකේ පස් දෙනා අපපස්යෙන් දුවගෙන එනවා. ඊට පස්සේ ඇතුළත සිටින වදහිකයා. එයා කවුද? නන්දි රාගය. ඥා මොන වගේද? කඩුවක් අමෝරාගෙන. කඩුවක් අමෝරාගෙන එන්නේ. උක්ඛිතාතිකක්ෂ. උක්ඛිතාතික කියලා කියන්නේ අති කියන්නේ කඩුව. ඔසවාගත් කඩුවක් අතැති වෙන්නේ හමු වෙච්ච මොහොතේම කපනවා, දෙල්ල කපනවා කියනවා. එතකොට මේ නන්දි රාගය කියන එක මොනවද? නන්දි රාග. නන්දි කියන්නේ මොකක්ද? කැමැත්ත. රාග කියන්නේ මොකක්ද? ඒකයි. එතකොට නන්දි රාගය කියන්නේ මොකක්ද? බලවත් කැමැත්ත. බලවත් කැමැත්ත. කැමැත්ත වැඩි වුණාම බලවත් කැමැත්ත. නන්දි රාගය. එතකොට දැන් මේ අර දුවගෙන එන හොරු, දුවගෙන එන වදකයෝ පස් දෙනා අඳුනගත්තේ නැති වුණා. දුවගෙන එන වදකයෝ වදකයෝ විදියට අඳුනගත්තේ නැති වුණා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? වදකයන්ට රැවටෙනවා. වදකයන්ට රැවටෙනවා. වදකයන්ට රැවටිච්ච ගමන් එයා හිතනවා මේ කට්ටිය වදකයෝ නෙමෙයි කියලා. වදකයෝ නෙමෙයි කියලා හිතෙච්ච ගමන්ම එයා මොකද කරන්නේ? දුවන එක නවත්තනවා. දුවන එක නවත්තනවා. නවත්තලා ගිහිල්ලා වදකයොත් එක්ක යාළු වෙනවා. වදකයොත් එක්ක යාළු වෙනවා. අපි කරන්නේ ඔන්න ඕකද?
නේද? දැන් මේ අපි එක සැරේකම බය වෙනවා ආපහු දුවනවා. හැබැයි බය తాවකාලික බයක් නේද? පොඩි පොඩි දේවල් නිසා බය වෙනවා. කවුරු හරි වුණ අපේ එක්කෙනෙක් මැරුණාම එහෙම නැත්නම් බෝම්බයක් කිසිම දුබුරුනාම ඔන්න බය ඇති වෙනවා. ඊට පස්සේ වුණ අපි මේක අතහැරලා දුවන්න හදනවා. ආපහු ටික වෙලාවක් යනකොට හිතෙනවා මේ ඇත්තට වෙන්නේ වදකේ නෙමෙයි කියලා යාළුවෝ කියලා හිතෙනවා. ආපහු මේ යාළුවොත් එක්ක එකතු වෙනවා. එතකොට මේ එකතු කරන්නේ කවුද? එකතු කරන්නේ නන්දි රාගය. නන්දි රාගය. නන්දි රාගය කියන්නේ මොකද්ද? බලවත් කැමැත්ත. බලවත් කැමැත්ත තියෙන එක්කෙනා නන්දි රාගය ලීසින් අතහරින්න සූදානම්. නන්දි රාගය ඇති වුණාම తాවකාලිකව අතහැරියක් ආපහු අල්ලනවා. මම කලිනුත් කියලා දීලා ඇති මේ හිතේ කෙලෙස් නැති කරන අවස්ථා තුනක් තියෙනවා. නේද? මොනවාද කෙලෙස් නැති කරන අවස්ථා තුනක් තියෙනවා. සදාංග වශයෙන් යටපත් කරනවා, වික්ඛම්බන වශයෙන් තුනී කරනවා, සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන්ම කලවලා දානවා. සදාංග කියලා කියන්නේ මොකද්ද? తాවකාලික යටපත් කරනවා. తాවකාලික යටපත් කරලා. එතකොට හරියට රබර් බෝලයක් වතුර අර දාලා අත කරන් අල්ලගෙන ඉන්නවා වගේ. ඉතින් ඔය අතහැරිය ගමන්ම මේ රබර් බෝලේ උඩට එනවා. අන්න ඒ වගේ තමයි දන් දෙනකොට වෙන දේවල් කරනකොට මේ කඩංග වශයෙන් යටපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු මේක ඉස්මතු වෙලා එනවා. දැන් අපි මේ නන්දි රාගය ගැන මේ ස්කන්ධ පංචකයේ අතහැරීම ගැන ආදීනව ගැන බණ කියනවා. කොහොම කියලා ඉවර වෙලා මෙතන නොමිලේ බෙදා දීම සඳහා පොත් ටිකක් තියලා තිබ්බම ඔන්න බලාගන්න බලන්න අර යටපත් වෙච්ච ඉස්මතු වෙලේ නැහැ නේද? ඒක තමයි ස්වභාවය. ඒවල මේ මොහොතේදී යටපත් කරගෙන ඉන්නවා අවස්ථා රෝචිතව ඉස්මතු වෙලා යනවා. තදංග වශයෙන් යටපත් කරනවා. ඊළඟ සමුච්ඡේද වික්ඛම්බන කියන්නේ විස්කම්භය කියන්නේ ඝනත්වය නැති කරලා දානවා. මේ කෙලෙස් වල තියෙන හිතේ පළපදියම් වෙලා තැම්පත් වෙලා තියෙන කෙලෙස් තුනී කර ගන්න ඕන. තුනී කරන්න නම් මොකද කරන්න ඕන? තුනී කරන්න නම් මොකද කරන්න ඕන? නිතරම කුසලයේ යෙදෙන්න. නිතර කුසලයේ යෙදෙන්න. දැන් ඒකට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕන. නිතරම ගෙදර දොරේ කටයුතු කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕන. යෝනිසෝ මනසිකාරයේ ගිලිහිච්ච ගමන්ම බාහිර කෙලෙස් දූවිලි හිතේ තැන්පත් වෙනවා. තට්ටු වෙනවා. ඉතින් පොයේට විතරක් පන්සලට ඇවිල්ලි ඉවරලා ඕක සුද්ධ කරගෙන ගියාට වැඩක් නෑ. මොකද ඒ සුද්ධ කරගෙන යන ටික ඊට වැඩි දවස් 30 ඊළඟ දවස් 30 වැඩි වෙනවා යෝනිසෝ මනසිකාරයෙන් හිතේ නැත්තම්. නේද? යෝනිසෝ මනසිකාරයෙන් හිතේ නැත්තම්. දැන් ඕනම එකක් නිතරම එකට ගටන්න ඌරච්චි කරන්න තුනී වෙලා යනවා. අන්න ඒ වාගේ තමයි හිතේ තියෙන කෙලෙස්. නිතරම යෝනිසෝ මනසිකාරය තුලින් බැහැර කරන්න උත්සාහවත් වෙන්න. තමන් කරන කියන දේවල් හොඳට සිහිසලකිල්ලෙන් කල්පනා කරලා බලලා කරන්න. එහෙම නොකරන්න කෙලෙස් තැන්පත් කරනවා. ඉතින් නිතරම කුසලයේ යෙදෙන කෙනා මේ වික්ඛම්බන තත්ත්වය ඇති කරගන්නවා. ඊළඟට සමුච්ඡේද කියන්නේ සහ මුලින්ම ගලවලා දානවා. මුලින්ම උපුටලා දානවා. මුලින්ම උපුටලා දාන්නේ නැතිවොත් මොකද වෙන්නේ? ඒව ආපහු කියනවා. අර තේනවනේ ගාථාවක්. යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූපති. යථාපි මූලේ අනුපද්දවේ දල්හේ. ඔන්න මුදු මූල බොහෝම හොඳට යකට ගිලා බහැපු උපද්‍රව නැති දැඩි වූ මුලක් තියෙනවා. ගහක් තියෙනවා. ඒ ගහේ හොඳට මුල් ටික පොළොවේ යට ගිහිල්ලා කිඳා බහැලා ශක්තිමත් තියෙනවා. උපද්‍රව රහිත මුලක්. චින්නෝපි රුක්ඛෝ ඒ ගහේ උඩින් කපනවා කඳේ. එහෙම වුණාම මොකද වෙන්නේ? පුනරේව
රූහද නැවත හටගන්න. පොල්ගස් වගේ වෙන්නේ සාමාන්‍ය ගහ. නැවත හටගන්න. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒවම්පි සංහානුසයේ 97. ඒවම්පි වන්නේ ඒ වගේ සංහානුසයේ. සංහාව නැමැති අනුසය ක්ලේශය. යට කිඳා බැහැලා තියෙන, මුල් බැහැගෙන තියෙන ක්ලේශ ධර්ම 97. 97 කියන්නේ 1997 නේ. ඌහත කියන්නේ මුලින්ම ගලවලා දැම්මේ නැත්තම්. නිබ්බත්ති දුක්ඛ මිදං පුනප්පුනං. මේ දුක කියන එක නැවත නැවත හටගන්නවා. නැවත නැවත හටගන්නවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ක්ලේශ ධර්ම සමුච්ඡේද වශයෙන් මුලින්ම උපකල දාන්නට කටයුතු කරන එක. ඉතින් මේ නන්දි රාගය කියන එක අන්න ඒකට මහා බාධා. නන්දි රාගය කියන එක ඉතාම භයානක එකක්. ඉතින් දැඩි කැමැත්තක් ඇති වෙනවා. මේ උපාදාන ස්කන්ධ පංචකයට නන්දි රාගයක් ආවහම එයා හැමතිස්සෙම හදන්නේ කැමති දේවල් තියාගන්න. කැමති දේවල් තියාගන්න. එහෙනම් ඒ නන්දි රාගේ නැති කර ගැනීම සඳහා මේ උපාදාන පංචකයේ පිළිබඳව හරියට දකින්න පුරුදු වෙන්න. හරියට දකිනවා කියලා මම කලින් කිව්වා කොහොමද දකින්නේ? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. එහෙම දකින්න කෙනාගේ හිත තුළ නන්දි රාගය පහළ වෙන්නේ නැහැ. ඒතර මේ නන්දි රාගය ආධ්‍යාත්මිකව බලපාන ප්‍රබල සතුටේ. මේ නන්දි රාගය නිසා තමයි අපේ ආධ්‍යාත්මික වටිනාකම්, ගුණවත්කම් ඔක්කොම නැති වෙලා යන්නේ. මේ නන්දි රාගය නිසා තමයි අර සතුරන් අපිට සමීප වන්නේ. මේක මෙයා අල්ලගෙන ඉන්නේ. දුවන අපි පස්සෙන් එන සතුරුයි එකට බණ්ඩල තියන්න හදන්නේ මොකද්ද? මෙන්න මේ නන්දි රාගය. එහෙනම් ඒ සතුරන්ගෙන් බේරෙන්න නම් මේ බැඳීම මොකද කරන්න ඕන? ලියන්න ඕන. නැති කරන්න ඕන. කපල දාන්න ඕන. ඒ කියන්නේ නන්දි රාගය නැති කරගන්න උනන්දුවේ. දැන් මොන්නේ ඉතින් දැන් මේ මට කියනවා අතුලත ඉන්න සතුරෙක් ඉන්නවා, වදකෙක් ඉන්නවා. එයාව අතහැරලා කැමති දෙයක් කරගන්න ඕන. ඉතින් ඒක අතහරින්න වෙනවා. ඊට පස්සේ මෙහෙම දුවගෙන යනකොට දැන් මෙහා බය කීපයක් තියෙනවා එයාට නේද? පළවෙනි බය මොකක්ද? සතර මහා ධාතුන්ගෙන් ඒව පෝෂණය කරන්න යාම තුල සතර පවතින්න තියෙන බය. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇතිවන බය. ඊට පස්සේ නන්දි රාගය පිළිබඳව ඇතිවන බය. නන්දි රාගය. දැන් මෙහෙම දුවගෙන එන එක්කෙනා ඔන්න දකින්නවා මොකද දකින්නේ? හිස් ගම. හිස් ගමක් දකින්නවා. එතකොට දැන් මෙයා මේ ඔක්කොම නන්දි රාගයත් අතහැරලා දුවගෙන එනවනම් මෙයා නුවණැති එක්කෙනෙක්ද නුවණ නැති එක්කෙනෙක්ද? නුවණ තියෙන කෙනෙක්. නුවණ තියෙන කෙනෙක්. මේ ඔක්කොම අතහැරලා දුවගෙන එනවනම් ඒක එහෙම දුවගෙන එන්නේම මෙයාගේ සතර පිළිබඳව වැටහීමක් තියෙන නිසා. ඉතින් අන්න ඒ වැටහීම තියෙන කෙනා එයා එතෙන්ට එහෙම නුවණක් ඇති කර ගන්නවා නම් එයාට කියනවා පඬිතයා කියලා. හරි. දැන් මොන බලන්න. නිකම්ම මිනිහා ඉස්සෙල්ලා. නිකම්ම මිනිහා. දැන් හිස් ගමට එනකොට මෙයා පඬිතෙක් වෙනවා. ඇයි මේ පඬිතෙක් උනේ? සතර බය දැකලා අරව අතහැරලා ආපු නිසා. මේවා අතහැරලා එනකොට තමයි ඔන්න පඬිත සත්වේට පත් වෙන්නේ. එතකොට චක්කතෝ චේපීනං භික්ඛවේ පඬිතෝ ව්‍යක්තෝ මේධාවි උපපරික්ඛති. ඔන්න දැන් මේ හිස් ගම හැටියට සඳහන් කළේ මොකද්ද? බාහිර ආයතන. බාහිර ආයතන. මොනවාද බාහිර ආයතන? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ 6. ආධ්‍යාත්මික. ආධ්‍යාත්මික. බාහිර ආයතන රූප, ශබ්ද, ගන්ධ, රස. ආධ්‍යාත්මික ආයතන. ඒතර ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ හිස් ගම.
හිස් ගම. ඒතකොට මේ පඬිතයා මොන වගේද? ව්‍යක්ත කෙනෙක්, මේධාවි නුවණ තියෙන කෙනෙක්. ඒ ඇහැ කියන එක උපපරික්ඛති. අන්න. ආධ්‍යාත්මික ආයතනය හොඳට පරීක්ෂා කරලා බලන්න. ආධ්‍යාත්මික ආයතනය පරීක්ෂා කරලා බලනවා. කොහොමද පරීක්ෂා කරලා බලන්නේ? නුවණින්. නුවණින් පරීක්ෂා කරලා බලනකොට එයාට තේරෙන්නේ මොකද්ද? රිත්තකඤ්ඤේව කායති, තුච්ඡකඤ්ඤේව කායති, ශුඤ්ඤකඤ්ඤේව කායති. ඒ කියන්නේ මේ ඇහැ කියන එක හිස් එකක්, ශූන්‍ය එකක්, වැඩකට නැති එකක් කියලා ඔන්න යාට තේරෙනවා. එතකොට නුවණැති මිනිසයා දකිනවා ආධ්‍යාත්මික ආයතන හැටියට හඳුන්වන ඇහැ. ඇහැ මොන වගේ එකක්ද? හිස් එකක්. ඇයි හිස් වෙන්නේ? දැන් ඇහැ කියන එක හිස් කරගන්නත් පුළුවන් නේද? පුරව ගන්නත් පුළුවන්. දැන් කවුද මේක කරන්නේ? තමමයි. පුරව ගන්නේ මොනවයින්ද? රූපාදී රූප. දැන් ඇහැ කියන එක අපි පුරව ගන්නේ රූපවල. රූපවල. ඇයි අපි ඇහැ රූප වලින් පුරව ගන්නේ හදන්නේ? ආස්වාදයෙන් ඉන්නේ. නන්දි රාගය නිසා ආස්වාදයෙන් අපි ඒක වැළඳ ගන්න හදනවා. එතකොට නුවණැති මිනිසයා මොකද කරන්නේ? දැන් පුරව ගන්න නම් මොකද කරන්නේ? පුරව ගන්න නම් යමක් පුරව ගන්න නම් තැනක් තියෙන්නේ නේද? භාජනයක් තියෙන. පුරව ගන්න. ඒ භාජනය තිබ්බහම තමයි පුරව ගන්න පුළුවන්. එතකොට නුවණ තියෙන මිනිසයා උත්සාහ කරන්න ඕන මෙන්න මේ භාජනය පුරවන්නේ නැතුව. භාජනයක් තියෙන. මොකද්ද භාජනේ? ඇහැ. ඇහැ. එතකොට භාජනේ පිරෙව්වාම මොකද වෙන්නේ? උස්සනකොට බරයි. ඒ වාගේ ඇහැ නැමැති ආධ්‍යාත්මික ආයතනය රූප නැමැති බාහිර ආයතන වලින් පුරවන්න ගියාම කාටද බර දැනෙන්නේ? සාමාන්‍යම. ඒ බර කොහටද දැනෙන්නේ? එතකොට ඒ බර කරගහගත්තාම ගමන ලේසිද? නෑ. ගමන වේගවත්ද? නෑ. බර වැඩි වෙන්න ගමනත් අපහසුයි, වේගෙත් අඩුයි. දැන් එතකොට අපි බර පුරව ගන්නේ කොහෙන්ද? බර පුරව ගන්නේ බාහිර. දැන් අපි වැඩියෙන්ම කරන්නේ ජීවිත කාලයේදී බර අඩු කරගන්න එකද බර වැඩි කරගන්න එකද? වැඩි කරගන්න. නේද? මේ ඇහැ කන නාසය දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රයන්ට රූපාදී අරමුණු දෙමින් මේ භාජන පුරව ගන්න. මේවා පුරවන්න පුළුවන්. මේ ආධ්‍යාත්ම ඇතුලේ තියෙන භාජන ටික පුරවන්න මොකද වෙන්නේ? අපි ගමන අපහසුයි. සසරට වැටෙනවා. සසර බර දැනෙනවා. සතර පීඩා සහිත වෙනවා, පීඩාකාරී වෙනවා. නුවණ තියෙන මිනිස්සයා මොකද්ද කරන්නේ? කල්පනා කරන්නේ එයා භාජනේ හිස් කර ගන්නවා. භාජනේ හිස් කර ගන්න උත්සාහ කරනවා. එයා ඒ භාජනේ හිස් කර ගන්න උත්සාහ කරනකොට භාජනයට වටිනකමක් දෙන්න යන්නේ. භාජනයට වටිනකමක් දෙන්න සමහරව හිතනවා මේ මොකක් හරි පෝච්චියක් දැක්කොත් පෝච්චියට වටිනකමක් ලැබෙන්නේ මේ පෝච්චියේ මල් පැලයක් ඉඳුවාම කියලා. එතකොට ඔන්න මල් පැන්දුවාම පෝච්චියට වටිනකමක් දෙනවා. වටිනකම දීපු ගමන් මේ පෝච්චියට මල් ඉඳපු ගමන් මොකද වෙන්නේ? ආශාවන් අල්ල ගන්න මගේ පෝච්චිය මම මෙහෙම ගත්ත පෝච්චිය ඔය ආදි වශයෙන් කිය පෝච්චියට වටිනකම් දෙනවා. නේද? එතකොට මේ භාජන වලට වටිනාකම් නොදී එයා භාජනය හරියට අඳුර ගන්න උත්සාහ කරනවා. කොහොමද භාජනය අඳුර ගන්න උත්සාහ කරන්නේ? භාජනය අඳුරගන්නේ කොහොමද? දැන් ආධ්‍යාත්මික භාජන ටික අපි අඳුර ගන්න ඕනේ. කොහොමද අඳුරගන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒවත් දකින්න. නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ.
එතකොට චක්කුම් අනිච්චං කියලා ඉස්සෙල්ලා දකිනවා. ඇහැ කියන එක අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ ඇහත් හැමතිස්සෙම වෙනස් වෙලා යන එකක්. ඒ විදිහටම පවතින එකක් නෙවෙයි. එතකොට ඇහැ අනිත්‍යයි කියලා දැනගත්තාම එයා බලනවා ඇහැ අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ ඇහැ හරහා එන ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ස්පර්ශය හරහා එන වේදනාව අනිත්‍යයි. ඒ වින්දනය තුල දැනගන්නා වූ සංඥාව දැනීම හඳුනා ගැනීම අනිත්‍යයි. එතකොට ඒ අනිත්‍ය වූ ඇහැ හරහා ගොඩනගන්නා වූ සංස්කාර අනිත්‍යයි. අන්න ඒ විදිහට දකින්න පුරුදු වෙන්න. එතකොට දැන් බලන්න ගම හිස් කරගන්න හිස් ගමකට ගියා කියලා කියන්නේ ඒ හිස් ගමේ ගෙවල් වල තියෙන හිස්කත් ගතිය දකිනවා භාජන වල හිස් ගතිය දකිනවා. ඒ වාගේ මේ ආධ්‍යාත්මික ආයතන හිස් විදියට දකිනකොට තවත් කට්ටියක් හිස් වෙලා යනවා. කවුද? තව කට්ටියක් හිස් වෙලා යනවා. පස්සෙන් ආපු හතුරු පස් දෙනා. නේද? පස්සෙන් ආපු හතුරු පස් දෙනා කවුද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර ආධ්‍යාත්මික ආයතන කියලා කිව්වේ හිස් ගමේ තියෙන ආධ්‍යාත්මික ආයතන තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඒතර ඇහැ අනිත්‍ය වශයෙන් දකිනකොටම ඇහැට ගොදුරු වන ස්පර්ශය අනිත්‍යයි කියලා දකිනවා. ඒ ස්පර්ශය හරහා එන වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන අනිත්‍යයි කියලා දකිනවා. එහෙම දකින්න පුරුදු වුණාම තමයි ඔන්න එයා නියම විදිහට සත්‍යයේ තේරුම් ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් බලන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින එක ඊළඟට ආධ්‍යාත්මික ආයතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින එක එකක්. මේ මේ දෙකෙන්ම කරන්නේ එකම ක්‍රියාකාරකමක් කියලා තේරුම් ගන්න. එතකොට ඇහැ, කනට ගොදුරු වෙන කන, ඊළඟට නහය, ගඳ සුව, නහය, දිව, ශරීරය, සිත මෙන්න මේවා අනිත්‍ය විදිහට දකින්න පුරුදු වෙනවා. අනිත්‍ය විදිහට හිස් දෙයක් කියලා දකින්න පුරුදු වෙනවා. නිත්‍ය විදිහට දැක්කොත් මේ භාජන හැමතිස්සෙම මට තියාගන්න පුළුවන්. මගේ ළඟමයි තියාගන්නේ. මේක මටම අයිති භාජන ටික. කියලා දැන් මේ හිස් ගමේ තියෙන භාජන ටික මම කරගෙන මගේ කරගෙන මට ඕන විදිහට තමයි මේව පරිපාලනය කරන්න කියලා හිතුවොත් මොකද කරන්නේ? හිතුවොත් අර භාජන ටික පුරව ගන්න උනන්දු වෙනවා. නේද? අර භාජන ටික පුරව ගන්න උනන්දු වෙනවා. පුරව ගන්නේ නැතුව ඉන්න උනන්දු වෙන්නේ මොකක් නිසාද? ඒ භාජන ටික හිස්තියද ඒක මට ආйти දෙයක් නෙවෙයි කියලා දන්නවනම් පුරව ගන්න හදනවා නෑ පුරව ගන්න හදන්නේ පුරව ගන්න හදන්නේ නේද දැන් උදාහරණයකට ගත්තොත් Tamanට තියෙන බැංක් account එකක් ඔය බැංක් account එක Tamanට තියෙනවා කියලා Tamanට පාලනය කරන්න පුළුවන් කියලා දන්න නිසානේ අපි ඒක පුරව ගන්න නේද දැන් අනුන්ගේ බැංක් account පුරවන්නේ නෝද එහෙම නෑ දෙසාමාන්‍ය නේද? දූ දරුවන්ගේ මේ පිරේවත් නේ? අනුන් පුරවන්නේ. ඒතර මේ ඒක තමන්ගේ නිසා තමයි පුරව ගන්න හදන්නේ. දූ දරුවෝ තමන්ගේ ඉඳනේ පුරව ගන්න හදන්නේ නේද? පරිබාහිර පුද්ගලයන්ගේ මේ දේවල් පුරවන්න අපි පෙළඹෙන්නේ නෑ. එහෙනම් මෙන්න මේ පුරවන එක නවත්ත ගන්න මොකද කරන්න ඕන? පුරවන එක නවත්ත ගන්න මොකද කරන්න ඕන? මේක මගේ නෙවෙයි කියලා දකින්න ඕන. මට ආйти එකක් නෙවෙයි කියලා දකින්න පුරුදු වෙන්න. අන්න ඒ විදිහට මේ හිස් ගමට ගිහිල්ලා ආධ්‍යාත්මික ආයතන දිහා බලන්න පුරුදු වෙන්න කියලා. ඉතින් එහෙම හිස් විදිහට දකිනකොට මොකද වෙන්නේ? ඒ භාජන හිස් කියලා දකිනකොට මොකද වෙන්නේ? ඒ භාජන අතහරිනවා. ඒ භාජන අතහරිනවා මගේ නෙවෙයි. ඔන්න හිස් භාජන ටිකක් ගොඩ ගහගෙන ඉන්න ඕනේ නෑනේ. එහෙනම් මම මේ භාජන ටික අතහරිනවා කියලා එයා එතනිනුත්
ඔන්න දුවන්න ගන්නවා. එතකොට මේවා අතහරින්නේ නැතුව මේ භාජන අතහරින්නේ නැතුව භාජන හිස් බව දන්නේ දැකත් ඕවා අතහරින්නේ නැතුව ඒ භාජන ටිකම අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? මේ ගමට කඩාපාත් වෙනවා. කවුද කඩාපාත් වෙන්නේ? හොරු ටිකක් එනවා. හොරු කීයක් එනවද? හොරු 6 දෙනෙක් එනවා. 6 දෙනෙක් එනවා. මොනවද කවුද හොරු 6 දෙනා? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන සිතිවිලි. මෙන්න මේ කියන හොරු 5 දෙනා බාහිරව එනවා. බාහිරව එනවා. එතකොට දැන් ඔන්න අපි හිතමු භාජනය. එහෙම නැත්නම් හිස් ගෙවල්. හිස් ගෙවල් හිස් ආයතන තියෙනවා 6. හිස් ආයතන. එතකොට මේ හිස් ආයතන වලට කඩාපනින්න එනවා බාහිර සතුරු 6 දෙනෙක්. බාහිර සතුරු 6 දෙනෙක්. බුදුහාමුදුරෝ දේශනා කරනවා චෝරා ගාම ඝාතකාකෝ භික්ඛවේ ඡන්නේතං බාහිරාණං ආයතනානං අධිවචන. චක්කු භික්ඛවේ හඤ්ඤති මනාපාමනාපේසු රූපේසු. මහණෙනි ඇහැ කියන එක මොකද කරන්නේ? මනාප අමනාප රූප නිසා ඒ පිට ගැටෙනවා. මනාප කියන්නේ මොකක්ද? අමනාප කියන්නේ අකමැති. එතකොට ඇහැට රූප ගොදුරු වෙනවා. ඇහැට එන හතුරා කවුද? බාහිර වදකිය ටික කවුද? ඔව්. ඇහැට මේ වදකිය නෙවෙයි ඒකට හොරු. හොරා ඇවිල්ලා කරන්නේ මොකද්ද? හොරකම් කරනවා. හොරා ඇවිල්ලා කරන්නේ හොරකම් කරනවා. හොරකම් කරගන්නේ කොහොමද? කැමැත්තෙන්ද? අකමැත්තෙන්. අකමැත්තෙන් යමක් ගන්නව නම් ඒකට කියනවා නම. මොකක් කරනවා කියන්නේ? නෑ, තව වචනයක් තියෙනවා. පැහැර ගන්නවා. අකමැත්තෙන් ගන්න දේ කියන්නේ පැහැර ගන්නවා. එතකොට රූප නැමැති හොරා මොකද්ද කරන්නේ? පැහැර ගන්නවා. මොකද්ද පැහැර ගන්නෙ? ඇහැ නැමැති හිස් භාජනය. ඇහැ නැමැති හිස් භාජනය. නේද? එහෙම නැත්නම් චක්කු විඥානය කියන දේ පැහැර ගන්නවා. එතකොට ඒ රූප නැමැති අරමුණ, රූප නැමැති හොරා ඇහැ නැමැති ආයතනය පහර ගත්තාට පස්සේ ඒ හොරා මොකද්ද කරන්නේ? අර ආයතනය Tamanට ඕන විදිහට හසුරුවලා. ඒ නිසා ඒ හොරා මොකද කරන්නේ? මේ ආයතනය ඕන තැන්වල මේ භාජනය කැමැති තැන්වල අරගෙන නේ ඇහැට රූපයක් ආවහම ඒ රූපය ඇහැ චක්කු විඥානයේ පැහැරගත්තාම අපි චක්කු විඥානයේ පැහැරගන්නේ අපි යෝනිසෝ මනසිකාරයේ හිටියේ නැති වුණොත්. පැහැරගත්තාම මොකද කරන්නේ? මේක උත්සන්න කරන්නේ. කොහොමද මේක අරන්නේ? සිතුවිලි. කොහොමද සිතුවිලි ඔස්සේ දැන් පැහැරගෙන ගෙනියන්නේ? ඔව්. අනාගතේ කරන්නේ අතීතයක්ම වනවා. අතීතයක්ම වනවා. කොහොමද අතීතයක්ම වන්නේ? කලින් ඒ වාගේ රූප දැකපුවා. කලින් දැකපුවා. දැක්කනම් කොහෙදද දැක්කේ? දැක්කනම් මොන විදියටද දැක්කේ? ඒ දැක්ක විදියට දැනුත් ඉන්නේ. ඔය ආදි වශයෙන් මොන අතීතය ගැන කල්පනා කරනවා. ඇහැට ගොදුරු වෙච්ච රූප ඔස්සේ ඔන්න හිත පැහැරගෙන ගිහිල්ලා ඒක විවිධ පැතිවල කරකවනවා. ඊට පස්සේ අනාගතයට දානවා. ඒකත් දකින්න පුළුවන් ඒක. ඔය ආදි වශයෙන් අනාගතයට දාලා හිතනවා. දැන් ඉතින් මේ හොරා අර හිත පැහැරගෙන ගිහිල්ලා තව විදිහකින් කියන ඇහැ පැහැරගෙන ගිහිල්ලා ඔය විදිහට විවිධ පැතිවල අරගෙන යනකොට දැන් ගමන් කරනකොට එහෙ මෙහෙ දුවනවා දැන්. දුවනකොට සංවරයිද? නෑ, අසංවරයි. එතකොට අරමුණු පස්සේ හිත දුවනකොට ඇහැ ගමන් කරනකොට සංවරයක් තියනවද? නෑ. මොන සංවරයද නැති වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය නැති වෙන්නේ. ඇයි ඉන්ද්‍රිය සංවරය නැති වෙන්නේ?
යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකිරීම තුළ රූප නැමැති සතුරු ඇහැ ආක්‍රමණය කරපු නිසා. එහෙනම් මෙන්න මේ හොරාගෙන් ඇහැ පාලනය කරන්න දාන්න ඕන මුරකාරය. කවුද මුරකාරයා? යෝනිසෝ මනසිකාරය. ඒ මුරකාරය දාලා ඉවර වෙලා හොඳට පරිස්සම් කරගන්න ඕන. ඒ දොරටුව හරහා ආයතනයේට එන ඇහැ නැමැති දොරටුව හරහා ආයතනේ ඇතුළට එන හිස් ගෙදරට එන එක්කෙනා කවුද කියලා දැනගන්න. එහෙම දැනගන්න එක්කෙනා ඔය එන හතුරා විදියට දකිනවා. එතකොට ඇහැ හරහා එන හැම රූපයක්ම හතුරුද? නෑ. හැම රූපයක්ම හතුරුනේ. ඇහෙන් දකින්න හාමුදුරු කෙනෙක් හතුරුෙක්ද? සමහරු නම් කියන උදේ පාන්දර දැක්කම දවසම කාලා ගන්න කියලා. නේද? ඒක මහා අසාධාරණ කතාවක්. ඔක්කොම වැඩ ටික කරගන්න හාමුදුරු ඕන. අන්තිමේදී හාමුදුරු දැක්කම කාලා ගන්න කියනවා. ඉතින් කොහොම හරි සමනානංච දර්ශනං ඒතම්මංගල මුත්තමං කියලා මංගල කාරණේට ශ්‍රමණයන් වහන්සේ දැකින්. නේද? ඉතින් කොහොම හරි ඔන්න සිහිනුවණින් කටයුතු කලේ නැති වුණොත් මොකද වෙන්නේ? රූප නැමැති සතුරු මේ ඉන්ද්‍රයන් ආධ්‍යාත්මික ආයතන ආත්මය කරන්න බලාගෙන. එනිසා ඔන්න දැන් ඇහැ නැමැති දොර ළඟ, කන නැමැති දොර ළඟ, ඔය ආදි වශයෙන් මේ දොරවල් ළඟ මේ ආයතන ළඟ යෝනිසෝ මනසිකාරයේ නැමැති ආරක්ෂකය දාන්න. නැත්තම් මේ කට්ටිය කොයි වෙලාවක හරි පැහැර ගන්න බලාගෙන. කොයි වෙලාවක හරි අපි විනාශ කරන්න බලාගෙන ඉන්නවා. එතකොට දැන් ඔන්න එහෙම දැනගත්ත කෙනා මොකද කරන්නේ? අර හිස් gedara හිටියාම සතුරන්ගේ ආක්‍රමණයන්ට ගොදුරු වෙන්න බව දැනගෙන එයා මොකද කරන්නේ? ඔව් හිස් ගේ අතහැරලා හිස් ගම අතහැරලා පලා යන්න ගන්නවා. හිස් ගම අතහැරලා පලා යන්න ගන්නවා. සමහර අය ඉන්නවා ගම හිස් කියලාත් දන්නවා. වාජන හිස් කියලාත් දන්නවා. හැබැයි පලා යන්නේ නැහැ. නේද? එහෙම අය තමයි ගොඩක් ඉන්නේ. නේද? අනිත්‍යයි තමයි. ඒ වුණාට ඉතින් ඉතිපෑ කියලා අපහු හිතෙනවා. නේද? මම දන්නවා මේක අනිත්‍යයි කියලා. මේක දුකයි කියලා තේරෙනවා. හැබැයි ආකාරින්න බැහැ. එහෙම අය තමයි අපේ සමාජයේ වැඩි. ගොඩක් අය මේ හිස් ගෙවල් වලට කොටු වෙලා ඉන්නේ. නේ? කොටු වෙලා ඉන්නේ. දැන් අර මම ඇහුවේ කලිනුත් අර බස් එකක් ගැන මතක නේද? මම බස් එකක් ගැන කිව්වේ නිවන් පුරේට යන බස් එකයි බොරැල්ලට යන බස් එකයි ආවොත් බස් දෙකක් එනවා. අපිට යන්න ඕන බොරැල්ලට. බොරැල්ලේ බස් එක බලාගෙන ඉඳෙද්දී නිවන් පුරේ කියන බස් එක ආවොත් නගීද? නෑ. ඒකවල තමයි මතක් වෙන කරපු නැති මහත්තයෙක් කියලා ආවේ නෑ. නේද? ඒ කියලා එන්න පුළුවන්. එහෙනම් කියලා අපි අර ඒ ගමන පස්සට දානවා. අන්න ඒ වගේ මේක හිස් කියලා අපි දන්නවා දැන්. නේද? මේ ආයතන ටික හිස් කියලා දන්නවා. ඒවා අල්ලා ගත්තාට තේරුමක් නැහැ කියලා දන්නවා. හැබැයි ලේසින් අතාරින්න සූදානමක් නැහැ. එහෙම සූදානමක් නැති වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේකට හරියට බය වෙලා නැති නිසා. බය තියෙනවා නම් අතහරින්න. බය තියෙනවා නම් ඕන වෙලාවක දාලා යන්න සූදානම්. මොකද බය නැති එක්කෙනා තමයි ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතාගෙන ඉන්නේ. බය දැනෙන්න සසර බය දැනෙන්න සසරට තියෙන සසරින් මිදෙන්න තියෙන උවමනාව ඇති වෙනවා. කොහොම හරි ඔන්න මේ බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතන ඒව හඳුන්වලා තියෙන බොරු විදියට. මේ හොරු ඇහැ පහර ගන්න එනවා, කන පහර ගන්න එනවා, නහය පහර ගන්න එනවා. ඒ හරහා ඇහැ කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රයන් ඔස්සේ තියෙන විඥාන ටික පහර ගන්නවා. එහෙම පහර ගත්තොත් ඒවා විවිධ පළාත්වල ගමන් කරනවා.
ඒ ගමන් කිරීම තුළ සංවරය සංයමය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙලා ගොඩාක් විනාශයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සතුරන්ගෙන් බේරෙන්න සතුරු බවට තේරුම් ගන්න ඕනේ. රූප සතුරෙන්ද මිතුරෙන්ද කියලා තේරුම් ගන්න ඕනේ. ශබ්ද සතුරෙන්ද මිතුරෙන්ද ප්‍රියද මනාපද කියලා තේරුම් අරගෙන අන්න ඒවත් එක්ක නිසි පරිශීලනයක්. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න. ඊළඟට ජලාශය. ජලාශය කියන්නේ මොකක්ද? මහා විශාලයට පිරිච්ච එකක්. ජලාශයක තියෙනවා විශේෂ ලක්ෂණයක්. දැන් පුංචි පොකුණක් ගත්තාම නැති ලක්ෂණයක් ජලාශවල තියෙනවා. ඒ නිසා සමුද්‍ර කියලා කියනවා ඒවට. මුහුදේ තියෙනවන විශේෂයක්. මුහුදු රැල්ල. දැන් පරාක්‍රම සමුද්‍රය කියන්නේ විශාල ජලාශය. ඒ විශාල ජලාශවල මුහුද වගේ රැලි ගහනවා. අන්න ඒ වාගේ මේ ජලාශයක් තියෙනවා. ඒ ජලාශයේ හැමතිස්සෙම රැලි තියෙනවා. මොනවද රැලි? මෙන්න කාම, භව, දික්ටි, අවිජ්ජා කියන ඕඝ කියලා කියන්නේ සැඩපහර. රැලි. ඉතින් මේ ජලාශයේ සැඩපහරවල් වලට හැමතිස්සෙම අහු වෙවි ඉන්නේ. දැන් කවුරු හරි කෙනෙක් අර ඔක්කොම අතහැරලා ওই ජලාශය ළඟට ආවා. ජලාශය ළඟට ආවත් ආපහු මේ ජලාශයේ රැල්ල නිසා මොකද වෙන්නේ? මේගොඩටම ගහනවා. දැන් මූද ගත්තොත් මූදේ රැල්ලකට අහු වුණාම මොකද වෙන්නේ? රැල්ල ගොඩ ගහනවා. අන්න ඒ වගේ කාම, භව, දික්ටි, අවිජ්ජා කියන ඕඝයන්ට අහු වුණාම මේ සසරින් එතර වෙන්න පුළුවන්කම හැමතිස්සෙම මේ පැත්තටමයි ගොඩ ගහන්නේ. එතකොට මෙන්න මේ කාම සම්පත් වලට පංච කාමයන්ට තියෙන ඇලීම, ඒ වගේම භව කියලා කියන්නේ මොකද්ද? භවය කියන්නේ මොකද්ද? පැවැත්ම. භවය කියන්නේ පැවැත්ම. එතකොට පැවැත්මට තියෙන කැමැත්ත. ඊළඟට දික්ටි කියලා කියන්නේ දෘෂ්ටි, ආත්ම දෘෂ්ටිය. වැරදි දැක්ම, අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති අනවබෝධය. ඒවා තියෙන කම්ම එයාට මේ ඊතර යන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. එයා මෙතරම රැඳී සිටින්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඊතර යන්න නම් මොකද කරන්න ඕන? ඊතර යන්න නම් මොකද කරන්න ඕන? ඔව්. නෑ ඊතර එන්න නම් ඉස්සෙල්ලාම ජලාශයේ ස්වභාවය තේරුම් ගන්න. නේද? පවුර බඳින්නත් කලින් ජලාශය තේරුම් ගන්න. නේද? පවුර බඳින්නක නිකම්ම මේ කෝටු දෙකක් තියාගෙන පවුරක් කියලා හිතන්නේ මේ කරන්නේ බෑනේ. ජලාශය තරණය කිරීම සඳහා ශක්තිමත් විදියට පවුරක් තනන්න නම් ජලාශයේ ස්වභාවය දැනගන්න ඕනේ. ඒ ජලාශය ගැඹුරුද? රළ පහර කොච්චර වේගවත්ද? කොච්චර මේ වෙලාවක් ගත වෙනවාද? ඔය ආදී වශයෙන් තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් ඔන්න මෙන්න මේ කියන කාම, භව, දික්ටි, අවිජ්ජා කියන ඕගයන් චතුරෝගයන් තේරුම් ගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. දැන් ඔන්න අපි මේ ජලාශය ළඟට ඇවිදින්න. ජලාශයේ මෙතන මොන වගේද? මෙතර සසංකම් සප්පටි භයං කියලා ඉතල සඳහන් කළා. සසංකම් කියන්නේ සැකසයි. සප්පටි භයං කියන්නේ බය සහිතයි. ඇයි සැක සහිත? ඇයි බය සහිත? මොකක් නිසාද? දැන් මොන ධර්මයත් එක්ක සසඳලා බලන්න. මෙතර ඉන්න අපිට හැමතිස්සෙම බයක් තියෙනවා නම්, සැකයක් තියෙනවා නම් මොකක් නිසාද? සක්කාය දිට්ඨිය නිසායි. සක්කාය දිට්ඨිය නිසා. දැන් සක්කාය දිට්ඨිය කියන එක මම ගොඩාක් තැන්වලදී විස්තර කරලා දීලා තියෙනවා. ආයි මතකයට ගන්න මොකද්ද සක්කාය කියලා කියන්නේ? පංච ස්කන්ධය. පංචස්කන්ධය. එතකොට දිට්ඨි කියන්නේ මොකද්ද? මේ පහ ස්කන්ධ පංචකය
මොන විදියට ගන්න එකද? තණ්හා, දිට්ඨි, මාන කියන තුන් ආකාරයට ගන්න. තණ්හා විදියට ගන්නේ කොහොමද? පංචස්කන්ධේ මගේ කියලා ගන්නවා. තණ්හා විදියට ගන්නේ මගේ කියලා. දිට්ඨි විදියට ගන්නේ කොහොමද? මාන විදියට ගන්නේ කොහොමද? මම කියලා ගන්නවා. මේ පහ තුල තමයි මම ඉන්නේ කියලා ගන්නවා. ඒතර දිට්ඨි විදියට ගන්නේ කොහොමද? මගේ ආත්මය කියලා ගන්නවා. අන්න ඒ විදිහට ගැනීම තුලම මගේ කරගන්න යාම තුලම මගේ කියලා අල්ල ගැනීම තුලම ඊට පස්සේ ඇති වෙනවා යමක්. මොකක්ද ඇති වෙන්නේ? යමක් මගේ කරලා එකතු කරගන්න ආශාවෙන් අල්ල ගන්න මොකද වෙන්නේ? ආශාවෙන් අල්ල ගන්න මොකද වෙන්නේ? ඒහා සාපේක්ෂව බය ඇති වෙනවා. ඕනම එකක් තමන්ගේ කරගත්ත ගම තමන්ට කියලා අල්ලගත්ත ගමන් මේක නැති වෙයිද? මේක කැඩිලා යයිද? මගේ ග්‍රහණයෙන් මිදෙලා යයිද? ආදි වශයෙන් ඇති. එතකොට අපි යම් කිසි බයකින් ඉන්නවනම් ඉන්නේ මේ භවයේ මොකක් නිසාද? සක්කාය දිට්ඨිය නිසා. මෙන්න මේ කියන උපාදාන ස්කන්ධ පංචකය මමය මගේ ආත්මය කියලා අල්ලගත්ත නිසා. එතකොට එහෙම අල්ලගත්තේ නැති එක්කෙනාට අර ජලාශයේ තියෙන රැලි ප්‍රබල නැහැ. මොකද එයාගේ සක්කාය දිට්ඨිය එයා අතහැරලා තියෙන නිසා, පුදී කරලා තියෙන නිසා. එතකොට දැන් ඔන්න මෙයා පහුරක් හදනවා. මොකටද පහුර හදන්නේ? එගොඩ වෙන්නේ මොකක් නිසාද? එගොඩ වෙන්නේ එක හේතුවක් තමයි බය නිසා. අනිත් එක ඒතර තියෙන නිසා. ඒතර බය නැති නිසා. ඒතර ക്ഷേම භූමියක් නිසා තමයි අපි මේ දෙතමින් යන්න හදන්නේ. ඒතර කියලා හඳුන්වන්නේ මොකද්ද? නිවන ගියාම බය නැහැ. එතකොට අන්න ඒ ඊතර වීම සඳහා මෙයා ගොඩනගා ගන්නවා මොකද්ද? පහුරක් හදා ගන්නවා. මොකද්ද මේ පහුර? ආරේෂ්ඨාංගික මාර්ගය. හැමෝම දන්නවා ඒක අමුතුවෙන් කියන්නේ. ආරේෂ්ඨාංගික මාර්ගය තියෙනවා. තියෙන එක මොකද්ද කරන්න ඕනේ? වීරයෙන් ක්‍රියාත්මක කරන්න. නන්දුවේ කැපවීමෙන් කරන්න. දැන් සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය තියෙනවා නම් මොකද කරන්න ඕනේ? සම්මාදිට්ඨිය දියුණු කර ගැනීමට සහ පවත්වාගෙන යාම සඳහා නේද? නැත්නම් වීර්ය කරන්නේ නැතුව ඔය දිට්ඨිය නැති කියලා යන්න පුළුවන්. සම්මා වාචා කියන එකක් තියෙනවා. සම්මා වාචා සංකප්ප කියන එකක් තියෙනවා. සම්මා සංකප්ප දිනනවා නම් මොකද කරන්නේ? ඒක පවත්වාගෙන යාම සඳහා වීර්ය කරන්න. එහෙම වීර්ය කලේ නැති වුණොත් මොකද වෙන්නේ? කාම, දික්ටි, භව, අවිජ්ජා කියන ඕඝයන්ගෙන් විනාශ වෙන්න පුළුවන්. දැන් පහුර තියාගෙන පහුර උඩ නිකම්ම හිටියොත් පියනන්න ඒකට වෙයිද? නෑ, ඒකට වෙන්නේ බෑ. එතකොට මේ මහා මේ ජලාශය තුළ මේ ඕඝයන් එනවා. එහෙම ඕඝයන් එනකොට ඒකට මුහුණ දෙන්න පුළුවන් විදිහට ශක්තිමත් අතින් පයින් වෑයම් කරන්න. අතින් පයින් ක්‍රියාත්මක වෙන්න. අතින් පයින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ ගාලනවා නේද? එතකොට අන්න ඒ වාගේ දැන් සම්මා සංකප්පේ තියෙනවා. ඔහෙදි විචාරය කියලා නිකන් ඉන්නවද නැහැ. මොකද කරන්නේ? ඒක දෛනික ජීවිතයේ ක්‍රියාත්මක කරනවා. මට සම්මා සංකප්පේ තියෙනවා කියලා ඔය පැත්තකට වෙලා නිකන් හිටියොත් තියෙන සංකප්පයක් නැති වෙන්න පුළුවන් නේද? මිච්ඡා සංකප්ප ඉස්මතු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ කාම භව දික්ටි අවිජ්ජා කියන ඕගයන්ගෙන් වැහෙන්න පුළුවන්. ඔව නැති වෙලා යන්න පුළුවන්. විනාශ වෙලා යන්න පුළුවන්. කඩලා යන්න පුළුවන්. අර පහුර දුර්වල වෙන්න කැඩිලා යනවා. ඒතකොට මේ පහුර හදාගෙන තියෙන්නේ මහා බරසාර ශක්තිමත් ඒවා ඉන්නේ මොනවද හදන්නේ? ආනකොල ආතුරිකිලි ඒ වගේ ඒවා. එතකොට මහා රැලි වලට අහු වෙනකොට මොකද වෙන්නේ?
ඔක ලිහින්න පුළුවන්. හැදෙන්න පුළුවන්. නේ? අතරමඟ දුර්වල වෙන්න පුළුවන්. එහෙම වෙනකොට මෙයා මොකද කරන්නේ? ඉතින් ඒවත් එකතු කරගෙන ඒවත් ශක්තිමත් කරගෙන අතින් පයින්නවා යම් කරා. අන්න ඒ වාගේ තමයි අපි මේ ආර්ය මාර්ගයේ ඉන්නකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ මාර්ගයේ ඉන්නකොට අපිට මන්දෝත්සාහය තියෙනවා. කම්මැලිකම ඇති ප්‍රමාදය ඇති වෙන්න පුළුවන්. එහෙම වෙනකොට තව කැපවීම කරන්න. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන්නේ එක සැරේට දැක්ක හරි ඒක ඒ විදිහටම තියෙනවා කියන එක නෙවෙයි. ඒ මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ ඒ තත්ත්වය දියුණු කර ගැනීමට කැප වෙනවා කියන එකයි. සම්මා සංකප්ප දියුණු කර ගන්න ඕන. නිකම්ම සම්මා සංකප්ප කියන්නේ මේ නිකම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ඒක තමයි සම්මා සංකප්ප. මට මේ පිළිබඳ දැනීම තියෙනවා. එච්චරයි. එහෙමද? නෑ. නිකම්ම සංකප්ප දියුණු කර ගැනීම සඳහා අපි මොනවද කරන්නේ? අතහැරීම පුරුදු කරන්න ඕනේ. නේ? නම් බලන්න ඕන මගේ හිතේ නිකම්ම සංකප්ප නිරන්තරයෙන්ම තියෙනවද? නිකම්ම සංකල්ප තියෙනවද? මගේ හිතේ අව්‍යාපාද සංකල්පනා තියෙනවද? අවිහිංසා සංකල්පනා තියෙනවද? ඒ තියෙන ඒවාට මොන ඒව හින්ද නිසාද මේ බාධා එන්නේ? දැන් මොන පහුර තියෙනවා ඒ පහුර නිකම්ම සංකප්ප තියෙන පහුර ශක්තිමත් වෙලා තියෙනවා. එතකොට ඔය පවර යනකොට කාමෝගයක් එන්න පුළුවන්. කාම රැල්ලක් එන්න පුළුවන්. ඒ කාම රැල්ල පැමිණීම තුළ නෙක්ඛම්ම සංකප්පය ශක්තිමත් වෙලාද තියෙන්නේ ඒකට මුහුණ දෙන්නේ. එහෙම නැත්නම් ඒ තුළම ඒක දුර්වල වෙලාද? අර කාම සංකල්පනා නිසා නෙක්ඛම්ම සංකල්පනා වලට මොකද වෙන්නේ? ඒක දුර්වල වෙන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ? මේවා දුර්වල වෙන්න නොදී විමුක්තියෙන් ශක්තිමත් ඉදිරියට යන්න පුළුවන්. දැන් ඉතින් සතුටු වෙලාමදී දැන් අපි ආර්ය මාර්ගයේ ඉන්නවනේ. දැන් නිවන් මඟට බැසගත් උදවිය අපි එහෙම සතුටු වෙලා නිකන් හිතුවොත් ඒකම මම උත්සාහය වෙනවා. එහෙම නැතුව මේ ආර්යාංගයන් අෂ්ටාංගික මාර්ගයේ මේ මාර්ගාංගයන් දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන් කැප වෙන්න. නිරන්තරයෙන් උත්සාහවත් වෙන්න. හිත අර යෝනිසෝ මනසිකාරයේ මෙනෙහි කර මා තුළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගවලින් මොනවද දුර්වල වෙලා තියෙන්නේ? මොනවද වැඩි දියුණු වෙලා තියෙන්නේ කියලා දැක අනිත් ශක්තිමත් කර ගන්න ඕන හරියට අත්පා වලින් වෑයම් කරනවා වගේ. ඊළඟට ඉතින් ඔන්නෝම වෑයම් කරලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගත්ත කෙනා පහුර හොඳට නැවත ලිහිලි නැති වෙන විදියට ගැට ගහන්නේ නැති වෙන විදියට ශක්තිමත් කරගත්ත කෙනා දෙකක් ලබා ගන්නවා පරතරට ගිහිල්ලා විද්‍යාව විමුක්තිය කියලා. දැන් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය නැමැති පහුරෙන් ගමන් කරපු එක්කෙනා බොහොම වෑයම් කළේ එගොඩට යනවා. එගොඩට ගිහපු එක්කෙනාට කියනවා කවුද? මහරහතන් වහන්සේ කියලා. මහරහතන් වහන්සේ එගොඩ වීම තුල ලබන ඵල දෙකක් තියෙනවා. මොකද්ද? විද්‍යාවයි විමුක්තියයි. විද්‍යාව කියලා කියන්නේ තන දැනුම් අවබෝධය, විමුක්තිය කියන්නේ ඒ අවබෝධය පදනම් කරගෙන ඇති කරගන්න විමුක්තිය. එතකොට සසරින් එතර වුණා කියලා කියන්නේ අන්නේ රහතන් වහන්සේ. ඒ රහත් වෙනකම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ රහත් වෙනවා කියන එකයි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වුණ පමණින්ම රහතන් වහන්සේ ප්‍රතිඵලලාභී වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කියලා කියන්නේ විද්‍යා විමුක්ති කියන අංග දෙකම යුක්ත වෙච්ච කෙනා. මතක තියාගන්න. දස අංගයේ සමන්නාගතු අරහාති උච්චති. අංග 10කින් සමන්විත වෙච්ච කෙනාට තමයි අරහං කියලා කියන්නේ. මොනවද අංග 10? ආර්ය ශ්‍රාංගික මාර්ගය අංග 8යි විද්‍යා විමුක්ති කියන දෙක. ඒතර ආර්ය ශ්‍රාංගික මාර්ගය හරහා තමයි සසරින් ඈතර වුනේ. ඈතර වුණාට පස්සේ දැනෙන දැනුම අවබෝධය මිදීම. ඈතරුණාම දැනගන්න එපා මම මේ ඈතරුණා කියන්නේ නේද? කෘතඥානෙ තියෙද්දිට මම මේ සතරින් ඈතර වුණා කියන්නේ අන්න ඒ තත්වයටපත් වෙන්නේ රහතන් වහන්සේ. ඉතින්
බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කළේ කුමක්ද? පාර පෙන්නලා දීපු විතරයි. දැන් ඊතර කරන්න ආවද අපි? පවුරක් හදලා දුන්නා. නෑ. පවුර හදාගන්න විදිය කියලා දුන්නා. හදලා දුන්නේ නෑ. නේද? හදාගන්න ඕන කවුද? මම. හදාගන්නේ කොහොමද? හදාගන්න. පවුර හදාගන්න ඉතින් පවුර හදාගන්න දැනුවත් වෙනවා. කොහොමද පවුර හදන්නේ කියන්නේ? අන්නේ දැනුවත් වීම තමයි මේ කරන්නේ. ධර්ම සාකච්ඡා කරලා බණ අහලා කරන්නේ මේ පවුර හදාගන්න දැනුවත්. ඉතින් දැනුවත් වුණාට පස්සේ තම තමන්ගේ පවුරු තම තමන් හදාගන්න. පවුරු හදාගත්තට පස්සේ මොකද කරන්න ඕන? පවුර කරේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. නේද? වීමෙන් උත්සාහයෙන් පවුරු ගන්න. පවුරු ගන්නවා කියන්නේ ඒක කියන ඇඟ පවුරු ගන්න. නේද? ඒක ජලාශයට බහැලා ඉවර වෙලා පදිනකොට දැනගන්න ඕන මෙන්න මේ චතුරෝග ගහන්න ඉන්න පුළුවන්. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාවෝග එන්න පුළුවන්. එහෙම එනවනම් ඒවට මුහුණ දෙන්න තරම් ශක්තිමත් විදිහට පෞර නිර්මාණය කරගන්න ඕන. නේද? එතකොට පෞර නිර්මාණය කරගන්න කලින් ඒ ඕඝ පිළිබඳ දැනුවත් වීමකුත් තියෙනවා. ඒ සාගරය පිළිබඳව, ඒ ජලාශය පිළිබඳව දැනුවත් වීමකුත් තියෙනවා. ජලාශයෙන් ඈතර වීම පිළිබඳව දැනුමකුත් තියෙනවා. අන්නේ ඒ දැනුම පදනම් කරගෙන ජලාශයෙන් ඈතර වෙච්ච කෙනා අවබෝධයටපත් වෙන කෙනෙක් වෙනවා. ඒ අවබෝධයටපත් වෙන කෙනා තමයි මහරහතන් වහන්සේ හැදෙන්නේ. දැන් බලමු ආපහු මතක් කරලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය හරහා උගන්වපු ඒ පාඩම් ටික මොකද්ද කියලා. මේ සූත්‍රේ නම ආසිවිසූපම සූත්‍රය. ආසිවිස කියන්නේ කාටද? සර්පය. සර්පය උපමා කරගෙන දේශනා කරපු සූත්‍රය. එතකොට මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසයා ආර්ය මාර්ගයේ ගමන් කරන්න කැමැත්ත තියෙන මිනිසෙක්. ඒ මිනිසයා එනකොට කෙනෙක් කියනවා සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ සර්පයෝ මොනවද කරන්න ඕන? කාලෙන් කාලේ සුදුසු වෙලාවට නැගිටන්න, සුදුසු වෙලාවට නාවන්න, සුදුසු වෙලාවට කවන්න, සුදුසු වෙලාවට නිදි කරවන්න. කවුද සර්පයෝ 4 දෙනා? පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4 මහා ධාතු. ඕව සුදුසු කාලේදී පෝෂණය කළේ නැති වුණොත්, නියම වෙලාවට පෝෂණය කළේ නැති වුණොත් මොකද වෙන්නේ? කිපෙනවා. ඕවා කිපුණාම තමයි මොකද වෙන්නේ? ලෙඩ රෝග වලට මරණයටපත් වීමට වෙන්නේ. අපේ ශරීරය විතරක් නෙවෙයි මේ ලෝක ධාතු උනත් විනාශ වෙලා යන්නේ. මුළු විශ්වය පුරාම තියෙන මෙන්න මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල පදාර්ථයන්ගේ වෙනස් වීම තුළ තමයි සුනාමි ඇති වෙන්නේ. මේ වෙන ඕසෝන් ස්තරය ඉහිල් වෙන්නේ. ਉਹ ඔක්කොම වෙන්නේ එන මොකක්වත් නිසා නෙවෙයි. ඔන්න ඔය සර්පයෝ කිපිච්ච හින්දා. ඉතින් ඔය සර්පයෝ ටික පස්සෙන් එනවා. සර්පයන්ට බය වෙන්න, දුවන්න. කොහොම දුවනකොට කවුද ඉන්නේ පිටිපස්සෙන්? වදකියෝ පස්සෙන් එනවා. කවුද වදකියෝ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වදකියෝ පස්සෙන්. ඒ වදකියෝ පස් දෙනත් දැනගන්න වදකියෝ කියලා දැනගත්තාම තමයි බය ඇති වෙන්නේ. එතකොට තමයි දුවන්න හිතෙන්නේ. බය දැනෙන්න දුවන්න හිතෙනවා. කොහොම දුවනකොට ඇතුලේ හැතිරෙන අඩුවක් උස්සගෙන ඉන්න තව වදකෙක් ඉන්නවා. කවුද ඒ වදකයා? නන්දි රාගයේ කියන වදකයා. එයා හැබැවින්ම වදකෙක් කියලා හිතන්න. ඇතුලේ හිටියා කියලා මිතුරෙක් කියලා හිතන්න එපා. ඇතුලේ ඉන්න අයගෙන් තවත් ප්‍රයෝජන වෙන්න ඕන. නේද? පිටින් ඉන්නවට ඇදී. ඒ නිසා දැන් මේ වදකයා තේරුම් අරගෙන ඉවර වෙලා ආයෙ දුවනකොට හම්බ වෙනවා හිස් වෙච්ච ගම. යන ගේ මොනවා ගේද? හිස්. යන ගේ හිස් අල්ලන භාජනයේ හිස්. ඒ වාගේ ඒ හිස් ගමට හිස් භාජන වලට උපමා කළා ආධ්‍යාත්මික ආයතන. ආධ්‍යාත්මික ආයතන. එතකොට ආධ්‍යාත්මික ආයතන මොන විදිහටද දකින්න කිව්වේ? හිස් විදිහට දකින්න. පුරව ගන්න යන්න එපා. ආධ්‍යාත්මික ආයතන පුරව ගන්න යන්න එපා. මම මගේ අල්ල ගන්න යන්න එපා. පුරවන්න භාජන බර වෙනවා. බර වෙන්න දුවන්න බැරි වෙනවා. ගමන පමා වෙනවා. ගමන පමා වෙන්න බය වැඩි වෙනවා. මරණයට ලං වෙනවා. දුකටපත් වෙනවා. එහෙනම් භාජන ටික අතහැරලා දුවන්න. ඔය විදිහට භාජන දිහා බලවලා ඉන්න ගත්තොත් භාජන වලට හිස් භාජන වලට ආස්වාදයෙන් වළඳගෙන ඒව මගේ කරගන්න ගත්තොත්
ඔය අතරේ ඉන්න පුළුවන් ගම් පහරන කවුද? බොරු කට්ටියක් එන්න පුළුවන්. ඒ බොරු කවුද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන බාහිර ආයතන ඉන්න පුළුවන්. ඒ කට්ටිය හොරු විදියට අඳුන ගන්න. හොරු විදියට අඳුනගෙන ඉවර වෙලා ඒ හොරුන් ගම් පහරන්න කලින් මේ ආයතන අල්ලා ගන්න කලින් ඒවා අඳුනාගෙන එතනිනුත් පිට වෙලා යන්න. එහෙම පිට වෙලා යනකොට සාගරයක් ජලාශයක් ළඟට ඒවි. ඒ ජලාශය හැමතිස්සෙම රළ තියෙන ජලාශයක්. මොනවාද රළ ගහන්නේ? කාම, භව, දිට්ඨි, අවිද්‍යාව කියලා. ඒ රළ වලට අහුනාම ගොඩ ගහනවද? ඒ ගොඩ යනවද? හැමතිස්සෙම ගොඩටයි එන්නේ. මෙගොඩ මොන වගේද? බය සහිතයි, සැක සහිතයි. ඒගොඩ මොන වගේද? බය රහිතයි, ക്ഷേම භූමියක්. එහෙනම් එතනට යන්න ආසාවක් ඇති වෙනවා. බය නැති තැනක් කියලා දැනගත්තාම ඒ බය නැති තැන කියලා දැනගත්තාම ඊට පස්සේ ඒ උනන්දුව ආශාව ඒකට කියන කුසල ඡන්දය කියලා. කුසලයට තියෙන කැමැත්ත. කුසලයට තියෙන කැමැත්ත ඇති කරගත්තාම ඔන්න එයා අර ඒගොඩ යාම සඳහා මොකද කරන්නේ? පහුරක් හදා ගන්නව. කෝටු කැලි මොන හරි එකතු කරලා ඒ පහුර හදන ගමනේ එයා උනන්දු වෙනවා මතක තියාගන්න අර ඕඝයන්ට රළපහරට ගැළපෙන්න ශක්තිමත් විදියට හදාගන්න. ඉතින් එහෙම ශක්තිමත් විදියට හදාගෙන දැන් මේ සමුද්‍රයට බැහැලා මෙයා අත් දෙකෙනුත් වෑයම් කරනවා හබලක් නැති නිසා. එතකොට අත් දෙකෙන් වෑයම් නොකරන තාක්කල් එයා දන්නවා ඒගොඩට යන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ නිසා එයා සාගරයට බැහැපු වෙලාවෙ ඉඳලා ජලාශයට බැහැපු වෙලාවෙ ඉඳලා මොකද කරන්නේ? දීලෙන් අත් දෙකෙන් කකුල් දෙකෙන් ඒගොඩට යන්න දඟල උත්සාහ කරන මහන්සි වෙනවා. ඉතින් එහෙම මහන්සි වෙලා එයා ඒගොඩට ගිහිල්ලා ඒගොඩ පාතපපු ගමම්ම අන් ආරෂ්ඨානික මාර්ගයෙන් ඒගොඩ වෙච්ච කෙනා විද්‍යා විමුක්තිය ලබාගෙන රහත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒතකොට ඒගොඩ වුණ කෙනා හඳුන්වන්නේ කවුරු කියලාද? මහරහතන් වහන්සේ කියලා. ඉතින් අදුම තරමේ දැන් අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ ටික තේරුම් අරගෙන සාගරයෙන් එගොඩ වෙන්න පහුරක්වත් හදාගන්න උනන්දු. අර ගෙවල් හිස් ගෙවල් දාලා එන්න ඒවා ඔක්කොම අතහැරලා පුළුවන් නම් අපිට පුළුවන් ඉන්න ඕන මේ ජලාශය ළඟට ඇවිල්ලා පහුර නිර්මාණය කරගෙන ඒ පහුර හොඳට ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නට උනන්දු වෙන්න ඕන. අන්න ඒක තමයි මේ ජීවිතයෙන් අප ලබන උපරිම ඵලය ප්‍රයෝජනීය වන්නේ. ඉතින් මේක වැඩි මේ සූත්‍රයේ කියන්න කාරණා නැහැ. මේ කියපු ටික හොඳට හිතේ තියාගෙන කටයුතු කරන්න. සර්පය පෝෂණය කරාට කමන්නේ නැගිටිවට කමන්නේ. සර්පය බවට දැනගෙන ඉවර වෙලා කටයුතු කරන්නත් උත්සාහවත් වෙන්න. මේ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා. මේ උතුම් කුසල බලයෙන් හැම දිනාටම උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා. මේ සර්වාකාරයෙන්ම පහළ කරගන්න උදාාරතර කුසල ශක්තිය අප හැම දිනාම නමින් පරලෝසපත් සියලුම ඥාතීන් අනුමෝදන් කරමු. අප ආචාර්යවරුන්ටම අතිපූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේට පූජනීය ගම්බුදුර සෝම ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ පන්තියේ සහභාගී වන වෛද්‍ය චින්තා ප්‍රනාන්දු මහත්මයාගේ ස්වාමි පුරුෂයාණන් පරලෝසපත් වෙච්ච බව අප දැනගන්න ලැබුණා. ඉතින් එතුමා ප්‍රධාන ඒ හැම දිනම නමින් පරලෝසපත් සියලු ඥාතීන්ට පින් පාරු සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් තුන් දිවයින් සැනසෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන් දෙවියන් එත්තාවසාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවසාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවසාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ උදාාරතර කුසල බලයෙන් පින්තුන් හැම දිනාටම
නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා කායික මානසික සුවපත් භාවය වේවා මෙලොව සුව වේවා පරලොව සුව වේවා හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා හැම දිනාටම පෙරවස්